तो මෙතන සිට පටිගත කරන පාඩම හරි මේ තියෙන ඔබට නිකුත් කරපු ප්‍රශ්න පත්‍රය ඒක ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් ලෙසයි නිකුත් කරේ. එතකොට මේක අපි අද දවසේ බලනවා මේකේ කොහොමද අපිට පිළිතුරු සපයනකොට වැදගත් වෙන කොටස් කියලා. බලන්න පහත වාක්‍යවල අදහස හැකියතාක් කෙටියෙන් තනි වාක්‍යයකින් ලියා දක්වන්න කියලා කියනවා. කෙටියෙන් තනි වාක්‍යයකින් ලියන්නලු මේ දැක්වෙන අදහස. මොකද ඒක අපි දන්න කොටස. බලන්න ඒ වගේ මම මේකට දැම්මා 6ක්. එතකොට ඒ ටික අපිට තියෙන අධ්‍යයනය කරන්න 2යි 3යි 4යි 5යි 6යි. ඒවා මේකේ දාලා ඉවරලා. හරි. බලන්න මේකේ මේ තදකලු අකුරින් මුද්‍රිත ඒවා දීලා නැහැ. නමුත් මේකේ දීලා තියෙනවා මේ තනි වාක්‍යයකින් ලියන්න කියලා. තනි වාක්‍යයකින් ලියන්න කියලා කොටසක් අපිට දීලා තියෙනවා මේක තුල ඇතුළත් කරලා. ඒක තමයි අපි අද දවසේ මුලින්ම කතා කරන ප්‍රශ්නය. මුලින්ම කතා කරන්නේ අපි මෙන්න මේ තනි වාක්‍යයකින් ලියන කොටස පිළිබඳව. හරි. එතකොට මම ගත්තාම අපි කියවලා බලමු මුලින්ම මොකද්ද කියන්නේ කියලා. හරිද? මේකේ අදහස සරලයි. අධ්‍යාපනයේ මූලික අරමුණ විය යුත්තේ සමාජ අසාධාරණය හෝ පන්ති පදනමේ බලපෑම ඇති නොවන පරිදි සහජ දක්ෂතා ඇති අයට හානියක් නොවනසේ ශිෂ්‍යයන්ගේ නිපුණතා වර්ධනය සැලසෙන ආකාරයෙන් ශාස්ත්‍ර ඥානය කිරීමයි. අධ්‍යාපනය මෙතන බයන්න වැඩි. අධ්‍යාපනයේ ලැබීම හැම දරුවෙකු සතුවම පවත්නා උත්තරීතර අයිතිවාසිකමකි. උත්තරීතර අයිතිවාසිකමකි කියලා කියනවා. බලන්න නැවත වතාවක් කියවන්න. අධ්‍යාපනයේ මූලික අරමුණ විය යුත්තේ සමාජ අසාධාරණය හෝ පන්ති පදනමේ බලපෑම ඇති නොවන පරිදි සහජ දක්ෂතා ඇති අයට හානියක් නොවනසේ ශිෂ්‍යයන්ගේ නිපුණතා වර්ධනය සැලසෙන ආකාරයෙන් ශාස්ත්‍ර ඥානය කිරීමයි. අධ්‍යාපනයේ ලැබීම හැම දරුවෙකු සතුවම පවත්නා උත්තරීතර අයිතියකි. අදාළගේ උත්තර තියනවද මේකට දෙන්න? ඔයාලා ලිව්වේවා තියනවද? නැත්නම් අපි තියාගෙන යමුද බලන්න. මේකේ මූලිකව කියන කරුණ කෙරෙහි යලි අවධානය යොමු කරන්න බලන්න. මූලික අරමුණ සමාජ අසාධාරණය හෝ පන්ති පදනමේ බලපෑම ඇති නොවන පරිදි. එනි මේවට අපි කියනවා මොනවා කියලාද? බාහිර බලපෑම් කියලා. හරිද? එහෙනම් අධ්‍යාපනයේ මූලික අරමුණ වෙන්න ඕනේ බාහිර බලපෑම් වලින් තොර. හරිද? ශිෂ්‍ය නිපුණතා වර්ධනයේට ඉඩ සැලසී. ඕකනේ කියන්නේ නේද? බාහිර බලපෑම් වලින් තොරව නිපුණතා වර්ධනයේට ඉඩ සැලසීම මොකක්ද? අධ්‍යාපනයේ මූලික අරමුණ විය යුතුය. නැත්තම් අධ්‍යාපනයේ ප්‍රමුඛ අරමුණ විය යුතුය. ප්‍රමුඛ අරමුණ විය යුතුය. ප්‍රමුඛ අරමුණ වේ කියන්න බෑ විය යුත්තේ කියලා මෙයාලා කියන්නේ. වන්නේ නෙමෙයි විය යුත්තේ. නිසා ප්‍රමුඛ අරමුණ වේ කියන්න බෑ. ප්‍රමුඛ අරමුණ විය යුතුයි. මොනව නැතිවද? බාහිර මොනවද? බාහිර බලපෑම් ඇති නොවන පරිදි ශිෂ්‍යයන්ගේ නිපුණතා වර්ධනය කිරීමට අධ්‍යාපනයේ ඉඩ සැලසිය යුතුයි. ඔකනයි කියන්නේ මූලිකව කියන්නේ ඒ කරුණ. මූලික අරමුණ වෙන්න ඕනෙලු සමාජ අසාධාරණය හෝ පන්ති පදනමේ බලපෑම් ඇති නොවන පරිදි. ඒ කියන්නේ බාහිර බලපෑම් නොමැතිව සහද දක්ෂතා වර්ධනය නැත්නම් නිපුණතා වර්ධනයේ අධ්‍යාපනයේ මූලික අරමුණ විය යුතුයි.
ඔක තමයි මේකේ. කියන්නේ මෙතනදී තව කොටසක් ගැන කතා කරනවා. හැබැයි අධ්‍යාපනය ලැබීම සෑම දරුවෙකු සතුවම පරණ උත්තරීතර අයිතියකි. ඉතින් ඕනනම් ඒක එකතු කරගන්න පුළුවන් අපිට. බලමු අපි මොකද්ද මේකෙන් ලියන්න පුළුවන් වාක්‍ය කියලා. මම පටන් ගන්නෙ මෙතනින්. කියන්නේ බාහිර බලපෑම් රහිතව නිපුණතා වර්ධනයේ ශිෂ්‍යයන්ට අවස්ථාව දීම අධ්‍යාපනයේ මූලික අරමුණ විය යුතුයි. බාහිර බලපෑම් රහිතව නිපුණතා වර්ධනයේ ශිෂ්‍යයන්ට අවස්ථාව දීම නැත්නම් ඉඩ සැලසීම අධ්‍යාපනයේ මූලික අරමුණ විය. බාහිර බලපෑම් රහිතව නිපුණතා වර්ධනයේ ශිෂ්‍යයන්ට අවස්ථාව දීම අධ්‍යාපනයේ මූලික අරමුණ විය යුතුයි. ඔන්නම් මේ අයිතිවාසිකමක් වන අධ්‍යාපනය කියලා ඔන්නම් ගන්න පුළුවන් 1 2 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි. වචන ගන්න 13යි. බාහිර බලපෑම් රහිතව දැන් මේ සමාජ අසාධාරණයේ පන්ති පදනමේ බලපෑම් ඒ බාහිර බලපෑම් නැත්නම් තව වචන මෙතන ගන්න පුළුවන් සමාජීය කියලා. සමාජීය කියලා තොන්න ඔබට ගන්න පුළුවන්. සමාජීය බාහිර බලපෑම් රහිත නැත්නම් සමාජීය බලපෑම් රහිත. එක්ක බාහිර බලපෑම් රහිත. කැමති එක. කැමති විදිහට ගන්න. සමාජීය බලපෑම් රහිතව නැත්නම් බාහිර බලපෑම් රහිතව ඔය නැත් වෙන්න ඕනේ. ඒතර වචන 14ක් එනවා. නිපුණතා වර්ධනයේ ශිෂ්‍යයන්ට අවස්ථාව දීම අධ්‍යාපනයේ මූලික අරමුණ විය යුතුයි. කියන්නේ ඔච්චරයි. ඕක විතරයි උතන කියන්නේ මොකුත් කතා කරන්නේ නැහැ. අධ්‍යාපනය පිළිබඳව යාලා මූලිකව සාකච්ඡා කරන්නේ. මෙන්න මෙහෙම වෙන්න ඕන අධ්‍යාපනය කියලා. සර් මේ එකක් ලිව පොඩ්ඩක් හරිද කියලා පොඩ්ඩක් බලන්න. ඔකේ. යා. උත්තරීතර අයිතිවාසිකමක් වන අධ්‍යාපනයේ මූලික අරමුණ විය යුත්තේ අධ්‍යාපනයේ මූලික අරමුණ හරි. යුත්තේ නිපුණතා වර්ධනය සහිත දරුවෙකු බිහි කිරීමයි. උත්තරීතර අයිතිවාසිකමක් වෙන්නේ නේද? අයිතිවාසිකමක් වනේ. කමක් නේ. ඔව් අයිතිවාසිකම. හරි. වන අධ්‍යාපනයේ මූලික අරමුණ වෙත නිපුණතා වර්ධනය සහිත දරුවෙකු බිහි කිරීමයි. මේ මෙතන මේ උත්තරීතර අයිතිවාසිකම් අධ්‍යාපනය ලැබීමේ කියලා ගන්න. හරිද? ඒකයි අධ්‍යාපනයේ නෙමෙයි උත්තරීතර අයිතිවාසිකම් අධ්‍යාපනය නෙමෙයි අධ්‍යාපනය ලැබීම නේද? එහෙම නේද? ලැබීම. ඔව්. එහෙම ගන්නකො ඒකට ගැටලුවක් නැහැ නේ. 1 2 3 4 5 6 7 8යි. මේ 10යි 11යි 12යි 13යි 14යි පුළුවන් නේ. දා ගන්න පුළුවන් වචනේ. උත්තරීතර අයිතිවාසිකම් කරන අධ්‍යාපන ලැබීමේ මූලික අරමුණ වියුක්තේ නිපුණතා වර්ධනයේ සහිත වර්ධනය වූ දාම සහිත නෙවෙයි. ඔව්. නිපුණතා වර්ධනය වූ දරුවෙකු බිහි කිරීමයි. ඒක නේද? හරි සර් හරි. හරි සර් හොඳයි. එතකොට වචන 15ක් ඒ උඩනේ. ඔව්. තව උත්තරයක් දෙන්න පොඩ්ඩක් බලනවද? ඔව් කියමු. අධ්‍යාපනය මූලික අයිතිවාසිකමක් වන අතර අධ්‍යාපනයේ මූලික අයිතිවාසිකමක් හරි. වන අතර
හරි. එමගින් හා සමාජීය බලපෑමකින් තොරව හ්ම් සෑම ශිෂ්‍යයෙකුගේම හ්ම් නිපුණතාව වර්ධනය කළ යුතුය. කළ යුතුයද? බලමුකෝ අධ්‍යාපනයේ මූලික අයිතිවාසිකමක් වන අතර එමගින් සමාජීය බලපෑමකින් තොරව සෑම ශිෂ්‍යයෙකුගේ නිපුණතා වර්ධනය කළ යුතුය. මේකම තමයි කියන්නේ මේ. අධ්‍යාපනයේ මූලික අයිතිවාසිකමක් වන අතර එමගින් 1 2 3 4 5 6 8යි 9 10 11 12 13 14 15යි මෙන්න මෙතන වචනේ ගේම කිව්වම අවධාරණාර්ථය වෙන නිසා ඈත් වෙනවා. ඒතර වචන 16ක් කියනවා. මම අර යයන්න වෙන් නොකරගත්ත නිසා යයන් වෙන් නොකරගත්ත නිසා යයන් වෙන් කළත් 17නේ වෙන්නේ. අධ්‍යාපනයේ මූලික අයිතිවාසිකමක් වන අතර එමගින් සමාජීය බලපෑමකින් තොරව සෑම ශිෂ්‍යයෙකුගේ නිපුණතා වර්ධනය කළ යුතුය. හරි ඒකයි. ගැටලුවක් නැහැ. තව තියෙනවද? එන්නේ මූලික අදහස් ටික එන්න ওই පරිදි ගන්න. එතකොට ඒක ප්‍රමාණයි. හරිනේ? අපි යමු ඊළඟට. මේකේ මේ දීලා නැහැ මේ ඔයාලට යම් හේකින් දුන්නොත් මේක දැන් දීලා නැහෙනේ. උත්තරීතර අයිතිවාසිකම් කියන එක විවරණය කරන්න දුන්නොත් මොකද්ද ලියන්න පුළුවන්? මේක දීලා නැහැ. දීලා තිබුණ නැති නිසා මේක නොගන්න. උත්තරීතර අයිතිවාසිකම්. උත්තරීතරයි කියන එකේ අර්ථය මොකද්ද? උත්තරීතර ආයතන. උත්තරීතර කියන එකේ අර්ථය නිකන් වැටහෙන කෙනෙක් කියන්න මට බලන්න. අපි ওই වචන කොච්චර භාවිත කරනවද? මොකක්ද? අර්ථයක් එන්නේ උත්තරීතරයි කියන එකේ. උත්තරීතරයි කියන එකේ අර්ථයක් එන්නේ නැද්ද? මම හිතන්නේ උසස්ම කියන එක නේ. ඉහළම ප්‍රධානම කියන අර්ථය තමයි උත්තරීතරයි කියලා දෙන්නේ. උත්තරීතරයි කියලා දෙන්නේ ඉහළම ප්‍රධානම කියන අර්ථය. උත්තරීතර උසස්ම කියලා අපිට උන ගන්න. අයිතිවාසිකම කියන්නේ යම්කිසි පුද්ගලයෙකුට විඳීමට නැත්නම් විඳීමට ඇති මොනවද ඒකට කියන්නේ? අයිති සියල්ල අපි හඳුන්වනවා මොනවා කියලාද? අයිතිවාසිකම් කියලා. කෙනෙකුගේ අයිතිවාසිකම තව කෙනෙකුගේ යුතුයකමක් එක්ක බැඳෙනවා බොහෝ අවස්ථාවල. හොඳයි අපි යමු ඊළඟ එකට. ටියුෂන් පන්තිවල ඉගෙනීම මෙරට දරුවන් ලැබූ වරප්‍රසාදයක් ලෙස සමහරු දකිති. ඇතමුන්ගේ මතය වනුයේ ටියුෂන් පන්ති සඳහා තම දරුවන් වචන දෙකක් තම දරුවන් කිසි දින නොයවන බවයි. නොයන්න වෙන්නේ උනේ. පාසල් ගුරුවරුන් වචන දෙකක් අතරද ටියුෂන් පන්ති ගැන පවත්නේ විවිධ මතිමතාන්තර හා රුචි අරුචි කම්ය. කෙසේ වෙතත් ටියුෂන් පන්ති වර්තමානයේ ජනප්‍රිය ව්‍යාපාරයක් බවට පත්ව තිබේ. ජනප්‍රිය එක වචනයක්, ව්‍යාපාරයක් තව වචනයක්. හරිද? පත්ව කියන්නේ වයන්න ඇත්තෙන්න ඕන. අවධානාර්ථයේ නිපාත. කතා කරන්නේ ටියුෂන් පන්ති පිළිබඳව. මේකෙදි අපිට උපකාරක පන්ති කියන වචනේ ඔබ භාවිත කරන්න එපා. ඒගොල්ලෝ කියන වචනේ එහෙමම ගන්න. උපකාරක පන්ති කියන එකේ ටියුෂන් කියන එකේ අර්ථය වෙනස්කම් තියෙන්න පුළුවන්. මේගොල්ලන්ගේ අර්ථයත් එක්ක බලමු. අපි දන්නේ නැහැ මේක මොකක්ද කියලා. ඒ නිසා අපිට ඒක විග්‍රහ කරන්න යන්න අවශ්‍ය නැහැ. අපි ඒ පදේ එලෙසම භාවිත කරනවා. මොකද ඒක මූලික අදහස තුල ගැප් වෙලා තියෙනවා. ඒක මූලික අදහසට අත්‍යවශ්‍ය දෙයක්. ටියුෂන් පන්තිවල ඉගෙනීම මෙරට දරුවන් ලැබූ වරප්‍රසාදයක් ලෙස සමහරු දකිති. හරිනේ වාක්‍යය සමහරු දකිති. මොකද හේතුව සමහරු කියන්නේ අපි කතා කරලා තියෙනවා මෙයා කවුද? නිත්‍ය බහුවචන පදයක් කියලා. ඇතමුන්ගේ මතය වුණේ ටියුෂන් පන්ති සඳහා තම දරුවන් කිසි දිනක නොයවන බවයි. පාසල් ගුරුවරුන් අතරද ටියුෂන් පන්ති ගැන පවත්නේ විවිධ මතිමතාන්තර හා රුචි අරුචිකම්. කෙසේ වෙතත් ටියුෂන් පන්ති වර්තමානයේ ජනප්‍රිය ව්‍යාපාරයක් බවට පත් වේ. මොකද කියන්නේ? ජනප්‍රිය ව්‍යාපාරයක් වන ටියුෂන් පන්ති පිළිබඳව විවිධ
මතවාද පිළිබඳව බොහෝ දෙනා තුළ ලියලා බලමු. බොහෝ දෙනා තුළ දැන් ලියා ගන්න පායන විවිධ මතවාද පවතී. මොකද කියන්නේ? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි. ඔක්කොම අදහස තියනවද බලන්න පොඩ්ඩක්. ටියුෂන් පන්ති වල ඉගෙනීම මෙරට දරුවන් ලැබුව වරප්‍රසාදයක් ලෙස සමහරු දකි. සමහරු දකි. වරප්‍රසාදය අපි අරන්නේ. ඇතවුන්ගේ මතය වුණේ ටියුෂන් පන්ති සඳහා දරුවන් කිසි දිනක නොයවන බව. මතවාද නේද? පාසල් ගුරුවරුන් අතරද ටියුෂන් පන්ති ගැන පවතින්නේ විවිධ මතිමතාන්තර රුචි අරුචිකම්. මේ ඔක්කොගෙම කියන්නේ මෙන්න මේවා නේද? බොහෝ දෙනා තුළ විවිධ මතවාද පවතිනවා කියලා නේද මේ ඔක්කොගෙම කතා කරන්නේ. මෙන්න මෙතෙන්ට කම කියන්නේ කෙසේ වෙතත් ටියුෂන් පන්ති වර්තමානයේ ජනප්‍රිය ව්‍යාපාරයක් බවට පත් වෙනවා. එන හරිනේ? ජනප්‍රිය ව්‍යාපාරයක් වන ටියුෂන් පන්ති පිළිබඳව බොහෝ දෙනා තුළ විවිධ මතවාද පවතී. මේ අදහස් ලිව්වා ඈ පොඩි අදහසක් ලිව්වා සර් මේ කෙටි වාක්‍ය බලමු. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි. වචන 13ක් ඔන්න මම මේකදී අරගෙන තියෙනවා. ඔයාලගේ උත්තර කියන්න මට. විවිධ මතිමතාන්තර පැවතියද ටියුෂන් පන්ති වර්තමානයේ ජනප්‍රිය ව්‍යාපාරයක් බවට පත් වී ඇත. හරි. හරි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි වචන 14යි. හරි. ඉතින් මතවාද කියන එක ඔයාලා මුලින් පටන්ගෙන තියෙනවා. විවිධ මතිමතාන්තර පැවතිය ටියුෂන් පන්ති වර්තමානයේ ජනප්‍රිය ව්‍යාපාරයක් බවට පත් වෙනවා. මම මෙතන පටන් ගත්තේ ජනප්‍රිය ව්‍යාපාරයක් වන ටියුෂන් පන්ති පිළිබඳව බොහෝ දෙනා තුළ විවිධ මතවාද පවතී. කොහොම හරි කමන්නේ. එකම අර්ථය තමයි මේ කියවිලා තියෙන්නේ. එකම අර්ථයයි ඔතන දීලා තියෙන්නේ. තව උත්තරයක් Yeah. ටියුෂන් පන්ති හරි. ටියුෂන් පන්ති වර්තමානයේ ජනප්‍රිය ව්‍යාපාරයක් වුවද ඒ සඳහා සමාජීය පුද්ගලයන් අතර විවිධ මතවාද පවතී. විවිධ මතවාද පවතී. මම මේ උත්තරේට නම් වැඩි කැමැත්තක් නැහැ ඇත්තටම. මේ බලන්නකො මේකෙදි මේ මෙහෙම කියනවා ටියුෂන් පන්ති වර්තමානයේ ජනප්‍රිය ව්‍යාපාරයක් වුවද කියලා ඔය අදහසක් දෙනවා මෙතෙන්. වුවද දැන් මේකෙදි කියවෙන්නේ නැහැ මට පේන විදිහට. හරිද? මේක ඇතුලේ කියවෙන්නේ නැහැ. මම දන්නේ ඒක ඔයගලට හැංගෙනවද කොහොම හරි කියලා. මේක ඇතුලේ කියවෙන්නේ නැහැ මේ ජනප්‍රිය ව්‍යාපාරයක් වුවත් කියන එක. එහෙම වෙලා තියෙනවා කියලා කියනවා. ඒ කියන්නේ මෙහෙමයි. ඒක නිසා කියලා දැම්මම හරි නේද? ව්‍යාපාරයක් නිසා ටියුෂන් පන්ති වර්තමාන ජනප්‍රිය ව්‍යාපාරයක් නිසා නෑ මේ නිසා කියලා දැම්මම වෙනස් නේද? අර්ථය. මේ බලන්නකෝ අපි ඒක හිතලා බලමු මේ කියන විදිහට. මම මේකේ මම ඔබට පැහැදිලි කරන්න මේකේ කියන කාරණාව. මෙන්න මේකෙන් කියන්නේ මොකද්ද? මේකෙන් කියන්නේ ටියුෂන් පන්ති පිළිබඳව පවතින මතවාද. මේකෙන් කියන්නේ ටියුෂන් පන්ති වල தත්ත්වය භෞතික தත්ත්වය මේකෙන් කියන්නේ. මෙන්න මේ උත්තරේ විදිහට මේ භෞතික தත්ත්වය නිසා මෙහෙම වුණා කියලා අදහසක් මට ඇති වෙනවා.
ඒ කියන්නේ ජනප්‍රිය වෙච්ච නිසා විවිධ මතවාද ආවා කියලා එකක් මට එනවා. ඔයාලා කියන විදිහට මෙතන නිසා දාලා බලන්නකෝ. ඒකමයි වෙන්නේ. ඒක ඊට වැඩිය තහවුරු වීමක් තමයි එතන වෙන්නේ. කියලා බලන්න දැන්. ටියුෂන් පන්ති වර්තමානයේ ජනප්‍රිය ව්‍යාපාරයක් නිසා ඒ සඳහා සමාජික පුද්ගලයන් අතර විවරණ. එතකොට කියවෙන්නේ නැද්ද ජනප්‍රිය ව්‍යාපාරයක් වෙච්ච හින්දායි මෙහෙම මතවාද තියෙන්නේ. මේකෙන් එහෙම අදහසක් දෙන්නේ නැහැ නේ. දෙනවද එහෙම එකක්? මේක ජනප්‍රිය ව්‍යාපාරයක් වෙච්ච නිසා මෙහෙම වුණා කියලා. හේතුවයි ඵලයයි නෙමෙයි තියෙන්නේ. හේතුවයි ඵලයයි මෙතන පැටලිලා තියෙන්නේ. මේක තමයි ඵලය. මොකද්ද ඵලය? ටියුෂන් පන්ති ජනප්‍රියයි. මේ තියෙන්නේ ඒ පිළිබඳ විවිධ මතවාද තියෙන හේතු. ඒ කියන්නේ හේතු. මෙතන තියෙන්නේ ඵලය. අවසාන ඵලයේ ජනප්‍රිය ව්‍යාපාරය. දැන් මේකේ ජනනය වෙන අදහස තමයි ඒ කියන්නේ ඵලය නිසා මේ හේතු හටගත්තා. එහෙම එකක් කියවෙන්නේ නැහැ මෙතන. දැන් මේක පොඩි සංශෝධනයකට ලක් කරන්න. සමාජ්‍ය දැන් මේකේ මම මේ ලියු උත්තරේ අනුව බැලුවාම මට එතෙන් තමයි යන්න හිතෙන්නේ. මේ දෙවෙනි උත්තරෙත් හොඳයි. විවිධ මතිමතාන්තර පැවතියද, මතවාද පැවතියද. ඒක කිසි අවුලක් නැහැ. මතිමතාන්තර කියන එකට මතවාද කියලා ඔබට ගන්නලා ඒක අවුලක් නැහැ. ටියුෂන් පන්ති වර්තමානයේ ජනප්‍රිය ව්‍යාපාරය බවට පත් වෙනවා. ඒකත් හරි. එතන මේ දැන් මෙහෙමයි. මේකත් එක්ක මේක බද්ධ කරන්න එපා කොයි වෙලාවකද. වුවද කිව්ව ගමන් මේ දෙක එකට බද්ධයි. සම්බන්ධ වෙයි. ටියුෂන් පන්ති වර්තමානයේ ජනප්‍රිය ව්‍යාපාරයක් වුයි. දැන් මේක මෙහෙමයි. සමාජීය බලපෑම් පැවතියද කියලා මම උඩින් ගත්තා නම් හරි. මට වුවද කියලා ගන්න නැතුව මේක මුලට ගේන්න. විවිධ නැත්නම් විවිධ පුද්ගලයන් අතර පුද්ගලයන් අතර විවිධ මතවාද පැවතියද ටියුෂන් පන්ති වර්තමානයේ ජනප්‍රිය ව්‍යාපාරයක් වී ඇත. අන්න එහෙම කිව්වනම් හරි. මේකෙන් අර්ථය පොඩි වෙනස් වීමක් වෙනවා. මට උත්තරේ කිව්ව කෙනා උත්තරේ පොඩ්ඩක් සංශෝධනය කරමු අපි. ඒක හරි. මෙන්න මේ මුල කොටස අගට ගෙනින් දාගන්න. එතකොට අර්ථය ගන්න පුළුවන්. හරිද? තව තියෙනවද මේකට උත්තර? තියෙනවා. හරි. හරි අපි යමු එහෙනම් ඊළඟ එකට බලන්න. මොනවද තියෙනවද ගැටලු අහන්න ඕනේ. යන්නට යන්නේ. එයන්. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ මෙකල බොහෝ දෙනාගේ කතා බහට ලක් වූ කරුණකි. අධ්‍යාපනයේ ගුණාත්මක භාවයේ පිරිහීම නිසා විශ්වවිද්‍යාල වලින් පිටවන උපාධිධාරීන් රැකියාවලට බඳවා ගැනීම පිළිබඳව ගැටලු පැන නැගී ඇත. මේ ගැටලු කියනකොට දන්තජලු යන්නේ යෙදෙන්නේ. මේ ලියන්න වැරදි. ගැටලු පැන නැගී ඇත. රටේ ආර්ථික හා සමාජික අවශ්‍යතා අනුව පාඨමාලා විවිධාංගීකරණයට හා සංශෝධනයට ලක් විය යුතු බවද පැවසේ. මෙම තත්ත්වයටදී උපාධි අපේක්ෂකයන්ගේ දැනුමට මෙන්ම නිපුණතා වර්ධනයට යෝග්‍ය වනසේ කාලීන අවශ්‍යතා අනුව විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ප්‍රතිව්‍යුහගත කළ යුතුය. ආයි කියවලා බලන්නකෝ. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ මෙකල බොහෝ දෙනාගේ කතා බහට ලක් වූ කරුණකි. ඒක වැඩක් නෑ අපිට ප්‍රතිවිස්තර කිරීමක් තමයි යන්නේ. පරිසරය පැහැදිලි කිරීමක් විතරයි එතන යන්නේ. ඒ නිසා අපිට ඒක මූලික අදහසට මුඛ්‍ය අදහසත් එක්ක ඒකේ සම්බන්ධයක් නැහැ. අධ්‍යාපනයේ ගුණාත්මක භාවයේ පිරිහීම නිසා විශ්වවිද්‍යාල වලින් පිටවන උපාධිධාරීන්ට රැකියාවට බඳවා ගැනීම පිළිබඳවද ගැටලු පැන නැගී ඇත. රටේ ආර්ථික හා සමාජික අවශ්‍යතා අනුව පාඨමාලා විවිධාංගීකරණයට සංශෝධන ලක් යුතු බවද පැවසේ. දැන් මෙහෙමයි. මෙන්න මේ නිසා මේ ගුණාත්මක භාවයේ පිරිහීම හින්දා විශ්වවිද්‍යාල වලින් පිට වෙන උපාධිධාරීන් රැකියාවලට බඳවා ගන්නේ නැහැලු. ඒ මොකක් හින්දාද? මේකනේ හේතුව. මෙන්න මේක හේතුව එතකොට. මොකද ඵලය මේ නෑ. මේක ඵලය. රැකියාවලට ගන්නෙ නෑ. ඒකට මෙන්න හේතු කියනවා මේක. මේ උත්තර දෙකේ මෙහෙම දෙකක් තියෙනවා. මේ ප්‍රශ්න දෙකේ. රටේ ආර්ථික සමාජීය අවශ්‍යතාවලට අනුව පාඨමාලා විවිධාංගීකරණයට සංශෝධනය ලක් යුතු බව පැවසේ. ඒ කියන්නේ මොකද්ද මේ කියන්නේ? කාලීන අවශ්‍යතාව මේක දෙන්නකෝ. කාලීන අවශ්‍යතා අනුව
විශ්වවිද්‍යාල අධ්‍යාපනය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් උපායධාරීගේ රැකියාව යුක්තිය පිළිබඳ ගැටලු අවම කරගත හැකියි. ඒක නේද කියන්නේ? මේ සංශෝධනයේ විවිධාංගීකරණයට සංශෝධනයට මේවා ඔක්කොම මේ ප්‍රතිව්‍යුහගත කිරීම කියන වචනේ ඇතුළේ මෙන්න මේ ඔක්කොම තියෙනවා. මේ බලන්න. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ප්‍රතිව්‍යුහගත කළ යුතුයි. ප්‍රතිව්‍යුහගත කරනවා කියන්නේ ඒක තමයි. විවිධාංගීකරණය කරනවා, සංශෝධනය කරනවා, මේ ඔක්කොම සමාජීය අවශ්‍යතාවලට අනුව ප්‍රතිව්‍යුහගත කළාම මේ ගැටලුවට උත්තර හම්බ වෙනවා. මොකද්ද මේ ගැටලුව? මේකෙදී අපිට කියනවා රැකියාවලට බඳවා ගැනීම පිළිබඳව ගැටපැන එක. ඒ කියන්නේ මොකද්ද? රැකියාව විමුක්තිය. තනි පදයකට එන්න පුළුවන්. රැකියාව විමුක්තිය පිළිබඳ ගැටලු අවම කරගත හැකි. ගැටලු පැන නැගී තියෙනවනම් ගැටලු අවම කරගන්න පුළුවන්. මොකද කියන්නේ? විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ කාලීනව ප්‍රතිව්‍යුහගත කිරීමෙන් උපාධිධාරීන්ගේ රැකියාව විමුක්තියට අදාළ ගැටලු අවම කරගත හැකිය. ඔච්චරයි තියෙන්නේ. ඔන්න ඕක විතරයි ඔකේ අදහස තියෙන්නේ. තර අදහස ඔච්චරයි ගන්න තියෙන්නේ. වෙන මොකුත් ඕක ඇතුලේ කියන්නේ නැහැ. අනිත් ටික ඔක්කොම වෙන වැල්වට ආරමත් තමයි ඔය කියන්නේ. මම ඔයාලට පටන් ගන්න කියලා කියන්නේ මෙන්න මෙතනින්. කාලීන කියලා මම වචනයක් දාගන්නවා. කාලීන අවශ්‍යතා අනුව විශ්වවිද්‍යාල අධ්‍යාපනය ව්‍යුහගත කිරීමෙන් උපාධිධාරීන්ගේ රැකියා විමුක්තිය ඒ වචනේ මම අලුතෙන් දාන්නේ පිළිබඳ පවතින වචන ගන්න වැඩි විදිහට අඩු කරන වැඩිම ගැටලු අවම කරගත හැකිය කියලා මම ඔහොම ලියනවා. වචන ගන්න වැඩි දන්නේ 1 2 3 4 5 6 7 8යි 9 10 11 12 13 14 15 16 17 18 19 20යි. වචන තුනක් අපිට අයින් කරන්න වෙනවා. කාලීනව ගැළපෙන ලෙස කිව්වත් හරියන්නේ නැහැ. කාලීන අවශ්‍යතාවු විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ප්‍රතිව්‍යුහගත කිරීමෙන් උපාධිධාරීන්ගේ රැකියාව විමුක්තිය පිළිබඳව පවතින ගැටලු අවම වේ. කාලීනව ගැළපෙන පරිදි කාලීන අවශ්‍යතාවය කාලීනව ගැළපෙන පරිදි විශ්වවිද්‍යාල මේ වචන ගන්න ගැටලු තියෙන 1 2 3 4 5යි අවිශ්ව විද්‍යාල එක වචනේ 1 2 3 4 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි හරිනේ. කාලීන අවශ්‍යතා අනුව විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ප්‍රතිව්‍යුහගත කිරීමෙන් උපාධිධාරීන්ගේ රැකියාව විමුක්තිය පිළිබඳව පවතින ගැටලු අවම විය. උත්තර දෙන්න බලන්න තියෙනවද? ඒක ලිව කියන්නද? කියන්න. රටේ ආර්ථික සමාජීය හාද දැන්ම නෑ සර් රටේ ආර්ථික හා සමාජීය සමාජීය අවශ්‍යතා අනුව අධ්‍යාපනයේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමට
විශ්වවිද්‍යාල අධ්‍යාපනය ප්‍රතිව්‍යුහගත කළ යුතුය. ප්‍රතිව්‍යුහගත කළ යුතුය. හරිනේ. රටේ ආර්ථික හා සමාජීය අවශ්‍යතා අනුව රටේ ආර්ථික 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 1 2 3 4 5 6 අවිශ්වවිද්‍යාලයක වචනයි. රටේ ආර්ථික හා සමාජීය අවශ්‍යතා අනුව අධ්‍යාපනයේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ප්‍රතිව්‍යුහගත කළ යුතුය. ප්‍රතිව්‍යුහගත කළ යුතුය. මේකේ කියන අදහසත් එක්ක මොකද කියන්නේ ඔයාලා මේ? ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ මේ කල බොහෝ දෙනාගේ කතාබහට ලක් වූ කරුණකි. ගුණාත්මක භාවය පිළිවෙල නිසා විශ්වවිද්‍යාලවලින් පිටවන උපාධිධාරී රැකියාවලට බඳවා ගැනීම පිළිබඳ ගැටලු පෙන්නගී තියෙනවා. ඒක රැකියාව විමුක්තිය ගැන කොටසක් මේ ඇතුලේ කියවෙන්නේ නැහැ නේද? ආර්ථික හා සමාජීය අවශ්‍යතා අනුව අධ්‍යාපනයේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ප්‍රතිව්‍යුහගත කළ යුතුයි. ආර්ථික හා සමාජීය අවශ්‍යතා. ඒ රැකියාව විමුක්තිය පිළිබඳ කාරණාව එන්න ඕනේ. මොකද මේක තමයි මේකේ ඉලක්කය අනිවාර්ය ඉලක්කය මෙතන තියෙන්නේ. මේ රටේ ආර්ථික හා සමාජීය කියන කොටස වෙනුවට උපාධිධාරීන්ගේ රැකියාව කියලා යෙදුවොත් හරියද? දාන්න වෙනව නේද? ආර්ථික හා සමාජීය අවශ්‍යතාවු කියන විදිහට ගැටලුවක් තියෙනව නේද? නෑ මෙතන මෙහෙමයි. ආර්ථික සමාජීය කියන වචනේ ගත්තා නම් ගැටලුවක් නෑ. මට අර අනික් කරුණ කියවෙන්නේ නෑ නේද? කියන උපාධිධාරීන්ගේ ඔව් රැකියාව විමුක්තිය දැන් මේකේ කියන ප්‍රධාන ගැටලුව මේකනේ. රැකියාව විමුක්තිය පිළිබඳ මේ ගැටලුවනේ මේකට හේතුව. මේ නිසානේ ආර්ථික සමාජීය අවශ්‍යතාවනුව පාඨමාලා විවිධාංගීකරණය කියන්නේ ප්‍රතිව්‍යුහගත කරන්න ඕනේ කියලා මේ විවිධ කතා කියන්නේ. ඒ නිසා ඒක මුඛ්‍ය අදහසට අනිවාර්යෙන් ඇතුළත් කරන්න වෙනවා. ඒක කොතෙන්ද දාන්න පුළුවන් තැන මේ ඔයාගේ වාක්‍යය. රටේ කාලීන සමාජීය වෙනුවට සර් යෙදුවා කාලීන අවශ්‍යතාවය කියන එක ගත්තොත් ඒක දැම්මොත් කමන්නේ. ඒක කමන්නේ. ඒක දාන්න කියන්නකෝ. එතකොට කාලීන අවශ්‍යතා අනුව අධ්‍යාපනයේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමට විශ්වවිද්‍යාල අධ්‍යාපන ප්‍රතිව්‍යුහගත කළ යුතුයි. මේකත් කමක් නැහැ මේ ගුණාත්මක භාවය ආවට. හැබැයි අපේ වචන සංඛ්‍යාවත් එක්ක ගැටලුවක් එනවා ඊගොඩ නේ. ඒකින්ද එන්නේ අර මෙහෙම දාන්න පුළුවන් ඉතින්. රැකියාව වෙළඳපොළ අවශ්‍යතා අනුව අධ්‍යාපන ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමට විශ්වවිද්‍යාල අධ්‍යාපන ප්‍රතිව්‍යුහගත කළ යුතුයි. ඒ වුණා නම් හරි. රැකියාව වෙළඳපොළේ අවශ්‍යතා රැකියාව වෙළඳපොළේ නේද? අවශ්‍යතා අනුව අධ්‍යාපනයේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමට විශ්වවිද්‍යාල අධ්‍යාපන ප්‍රතිව්‍යුහය අර්ථය වෙනස් වෙනව නේද? අර්ථය වෙනස් වෙනව නේද බලන්න එහෙම දාලා බලලා අවශ්‍යතා අනුව අධ්‍යාපනයේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමට. පොදු අධ්‍යාපනයේ ගුණාත්මක භාවයක් ගැන නෙවෙයි කතා කරන්නේ. විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ගුණාත්මක භාවය අනුව කතා කරන්නේ. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගැන පමණමයි කතා කරන්නේ. ඉතින් පොඩ්ඩක් හදා ගන්න උත්තරේ. හරි සර්. තව තියෙනවද? කියන්න බෑ. උත්තරයක් කියන්න. උපාධිධාරීන්ගේ රැකියාව ගැටලු වලට රැකියා ගැටලු වලට ආ පිරියම් ලෙස විශ්වවිද්‍යාලවල පාඨමාලා කාලීනව ප්‍රතිව්‍යුහගත කළ යුතුය. හරි. හරි. උපාධිධාරීන්ගේ රැකියා ගැටලු වලට පිළියම් ලෙස විශ්වවිද්‍යාල
විශ්වවිද්‍යාලවල පාඨමාලා කාලීනව ප්‍රතිවිගත කළ යුතුයි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි. හරිනේ? උත්තරයයි. හරිනේ එතකොට. තව තියනවද? නැනේ. හරි. ඊළඟට යමු. නවක වදය ගැන අප රටේ විශ්වවිද්‍යාල වලින්ද උසස් අධ්‍යාපන ආයතන හා පාසල් වලින්ද අසන්නට ලැබේ. මේ අහන්නකෝ මේ මෙතන උසස් අධ්‍යාපන ආයතන පාසල් විශ්වවිද්‍යාල මේ මොනවද ඔක්කොම අප රටේ අධ්‍යාපන ආයතන නේද? අප රටේ අධ්‍යාපන ආයතන සියලු අධ්‍යාපන ආයතන මෙතන ඔක්කොම නියෝජනය වෙන්නේ නේද? බොහෝ අධ්‍යාපන ආයතන නේද? මේ නිසා සිසුන් මුහුණ පාන ශාරීරික හා මානසික වදහිංසා අපමණයි එක්කෙනාගේ මතවාදයකින් නේද? ඔය එක්කෙනාගේ මතවාද. ඇතැම්හු උසස් අධ්‍යාපනයේ හැරදමා පෙරලා නිවෙස් වලට යති. සමහරු දිවි නසා ගනිති. තවත් කෙනෙක් අංග විකල බවට පත් වේ. මේ අනුව නවක වදේ පිටු දැකීම උදෙසා විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතන මගින් පමණක් නොව පාසල් මගින්ද කිසියම් වැඩපිළිවෙලක් ආරම්භ කරන්නේ නම් ඒ කාගේත් පැසසුමට ලක් වේ. නවක වදය ගැන නේද රැගින් කියන්නේ අප රටේ විශ්වවිද්‍යාලවල ඒ ගැන කතා කරා. අධ්‍යාපන ආයතන සියල්ලකම සියල්ලක් පිළිබඳව කතා කරනවා මෙතන. හරිද? මෙතන මේ බලන්නකෝ ශාරීරික හා මානසික වද හිංසා. මේවා ඔක්කොම මොනවද මේ? උසස් අධ්‍යාපනයේ හැරදමා පෙරලා නිවස් වලට යෑම, දිවි නසා ගැනීම, තවත් කෙනෙක් අංග විකල බවට පත් වීම. ඒ ඔක්කොම ගත්තහම නේ. ඒ ඔක්කොම ගත්තහම මේ ඇතුලේ කියවෙන එක කාරණාවක් තියෙනවා. මොකක්ද? මේ මතවාදය අනුව මොකක්ද? සිසුන්ට ශාරීරික හා මානසික පීඩා ඇති කරන නවක වදය අප රටේ අධ්‍යාපන ආයතන තුලින් ඉවත් කළ යුතුයි. මේක නෙමෙයි කියන්නේ. ඔය වටේ කරකවල කියන්නේ ඔය අදහස විතරයි. මොකද්ද කියන්නේ? මෙන්න මේ යට ඉඳන් පටන් ගන්නකො. නෑ මෙහෙන් පටන් ගන්නකො. සිසුන්ට. දැන් මෙතන මට බොහෝ කියලා ගන්න බෑ. හේතුව නේද? තවත් කෙනෙක් අංග විකල වෙයි. බොහෝ කියලා කියන්න බෑ. ඒක නිසා මම කියනවා. සිසුන්ට කියලා. ඇයි මට බොහෝ කියලා ගන්න බැරි මේගොල්ලෝ මෙහෙම අදහසක් දෙන්නේ බොහෝ කියලා. ඇතැම් මොන්නේ. ඒ නිසා නේද? අපි ගන්නවා සිසුන්ට කියලා. එතකොට පොදුවේ අපි බේරිලා. අපි ඔක්කොටම කියලා කියන්නෙත් නෑ. කීප දෙනෙකුට කියන්නෙත් නෑ. ටික දෙනෙකුට කියන්නෙත් නෑ. සමහර අයටනේ මෙතන මේ තත්ත්වය තියෙන්නේ. සිසුන්ට ශාරීරික හා මානසික වශයෙන් පීඩාගෙන දෙන නවක වදය අප රටේ අධ්‍යාපන ආයතන තුලින් පිටු දැකීමට මේක මෙතන ගමු නේද? නව වැඩපිළිවෙලක් ආරම්භිය යුතුය. ඒකයි කියන්නේ. ඒක ලියමු බලන්න. මම ගමු කිව්වේ කොතනින්ද? සිසුන්ට කියලා නේද ගමු කිව්වේ. සිසුන්ට ශාරීරික හා මානසික පීඩා ඇති කරන නවක වදය මෙරට අධ්‍යාපන ආයතන වලින් ඉවත් කිරීමට
පියවර ගත යුතුයි. වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතුයි කියන එක නේ කියන්නේ. පියවර ගත යුතුය. සිසුන්ට ශාරීරික හා මානසික පීඩා ඇති කරන නවක වදය. මෙරට අධ්‍යාපන ආයතන වලින් ඉවත් කිරීමට පියවර ගත යුතුයි. 1 2 3 4 5 6 7 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි. වචන ගාන කීයද? වචන ගාන 17යි. බලලා උත්තර දෙන්න මට. තියෙනවද? නවක වදේ කියන්නේ කතා කරන්නේ දැන් මෙතන විශ්වවිද්‍යාල උසස් අධ්‍යාපන ආයතන පාසල් මේවා අපි ලියන්නේ නැහැ. ඒව මොනවද ප්‍රතිවිස්තර කිරීම නේද මේ තියෙන්නේ? අධ්‍යාපන ආයතන කිව්වහම ඔක්කොම ඉවරයි. කොහොමයි තියෙන්නේ? දැන් මෙතන මේ හිතන්නකෝ විශ්වවිද්‍යාල විතරක් ගත්තා නම් අපිට උසස් අධ්‍යාපන ආයතන කියලා දාන්න වෙනවා. හරිද? නැත්නම් කෙලිම විශ්වවිද්‍යාල කියලාම දාන්න පුළුවන්. දැන් මෙතන විශ්වවිද්‍යාලත් ආйти උසස් අධ්‍යාපන ආයතනක් තියෙනවා පාසලුත් තියෙනවා. ඒක නිසා අප රටේ අධ්‍යාපන ආයතන කිව්වහම ඔක්කොම ආйти. මානසික පීඩා ඇති කරන නවක වදේ මෙරට අධ්‍යාපන ආයතන වලින් ඉවත් කිරීමට පියවර ගත යුතුයි. ඒක තමයි පිළිතුර වෙන්නේ. බලක උත්තර තියෙනවා නම් කියන්න වට. කියන්න. අධ්‍යාපන ආයතනවල පවතින නවක වදය සිසුන්ට මානසික හා ශාරීරික පීඩා ඇති කරන අතර එය වැළැක්වීමේ වැඩපිළිවෙලක් අවශ්‍ය වේ. අධ්‍යාපන ආයතන වල පවතින නවක වදේ සිසුන්ට මානසික හා ශාරීරික පීඩා ඇති කරන අතර ඒ වැළැක්වීමේ වැඩපිළිවෙලක් අවශ්‍ය වේ. ඇති කරන බැවින් දාමුද? දැන් කරන්නේ මොකද කියන්නේ? අධ්‍යාපන ආයතන වල පවතින නවක වදේ සිසුන්ට මානසික හා ශාරීරික පීඩා ඇති කරන බැවින් ඒ වැළැක්වීමේ වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඇති කරන අතර කියනට වඩා හොඳයි නේද? බැවින් දැම්මම. කියලා බලන්න. මේක දාලා කියලා බලන්න. ඇති කරන අතර කියනට වඩා ඇති කරන බැවින්. නේද? ඒ වැළැක්වීමේ වැඩපිළිවෙලක් අවශ්‍යයි. හරි උත්තරය හරි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි වචන ගන්න පොඩ්ඩක් මොකද කියන්නේ අධ්‍යාපන ආයතන පවතින නවක වදය සිසුන්ට මානසික හා ශාරීරික පීඩා ඇති කරන බැවින් ඒ වැළැක්වීමේ වැඩපිළිවෙලක් අවශ්‍යයි කියලා ඉවර කළොත් හරි අවශ්‍යයි කියන්න අපි වෙන කරන්නේ ඔතන වැඩපිළිවෙල කියනකොට ඒක වචනයක්ද දෙකක්ද? වැඩපිළිවෙල කොහොමද දෙකට කරලාද? එකක්. වැඩපිළිවෙල කියන එකක්. දැන් හරියට වචන ගන්න. 19ක් තිබුණානේ කොහොමද? 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි දැන් හරි. තව තියෙනවා කියන්න බෑ. මානසික හා ශාරීරික පීඩා ඇති කරන බැවින් ඒ වැළැක්වීමේ වැඩපිළිවෙලක් අවශ්‍යයි. හරිද? මේ යන්නේ. අපි යමු බලන්න ඊයන්. ගෝලීයකරණය තුළින් හෙළිවන දෙයක් නම් ලෝකයේ ප්‍රාග්ධනයේ හිමි සංවර්ධිත රටවල් වටා
ප්‍රාග්ධනයේ හීන සංවර්ධනය වන රටවල් ලෝක අර්ථ ක්‍රමයේ තුල නව ආකාරයකට පෙළ ගැස්වීමයි. මේ අනුව සංවර්ධනය වන රටවල අනන්‍යතාව සංස්කෘතික හර පද්ධතිය හා සාරධර්ම කෙරෙහි පවා බලපෑම එල්ල විය හැකිය. මේ தත්ත්වය වටහාගෙන ගෝලීයකරණයට ඥානාන්විතව මුහුණ පෑම සංවර්ධනය වන රටවල අරමුණ විය යුතුය. අය කියවන්න බලන්න. ගෝලීයකරණය තුලින් හෙළිවන දෙයක් නම් කතා කරන ගෝලීයකරණය ගැන ලෝකේ ප්‍රාග්ධනයේ හිමි සංවර්ධිත රටවල් වටා ප්‍රාග්ධනයේ හීන සංවර්ධන වන රටවල් ලෝක අර්ථ ක්‍රමයේ තුල අර්ථ ක්‍රමය කියන්නේ ආර්ථික ක්‍රමයේ තුල නව ආකාරයකට පෙළ ගැස්වීම. මොකද්ද කියන්නේ? ගෝලීයකරණයෙන් හෙළිවෙන දෙයක්ලු නේද? ගෝලීයකරණයෙන් හෙළිවෙන දෙයක්ලු ප්‍රාග්ධනයේ හිමි රටවල් කියන්නේ සංවර්ධිත රටවල්. ප්‍රාග්ධනයේ හිමි සංවර්ධිත රටවල් කියලා ප්‍රතිවිස්තර කිරීම අවශ්‍ය නැහැ. සංවර්ධිත රටවල් කියන්නේ කොහොමද ප්‍රාග්ධනයේ හිමි රටවල් තමයි. සංවර්ධිත රටවල්. ප්‍රාග්ධනයේ හීන සංවර්ධන රටවල් කියන්නේ ඌන සංවර්ධිත රටවල්. ගෝලීයකරණයේ අනුව ඌන සංවර්ධිත රටවල් වටා පෙළ ගස්වන එක නව ආර්ථික ක්‍රමයක්. මේ අනුව සංවර්ධනය වන රටවල අනන්‍යතාව සංස්කෘතික අරපද්ධතිය සාරධර්ම කිරීම බලපෑම එල්ල විය හැකියි. මේ தත්ත්වය වටහාගෙන ගෝලීයකරණ ඥානාන්විත මුහුණ පෑම සංවර්ධනය වන රටවල අරමුණ විය යුතුය. කියන්නේ මෙච්චරයි. මොකද්ද කියන්නේ මේකේ? මෙහෙන් ගන්න වෙනවා නේද අපිට? මෙන්න මෙහෙන් එන්න වෙනවා නේද? ගෝලීයකරණය තුලින් හෙළිවන දෙයක් නම් ලෝකේ ප්‍රාග්ධනය. කියන්නේ සංවර්ධිත රටවල් වටා ඌන සංවර්ධිත රටවල් නව ආර්ථික ක්‍රමයක් සඳහා පෙළ ගැසීමේදී තමන්ට එළවන බලපෑම් අවම කරගෙන ඥානාන්විතව ඊට මුහුණ දිය යුතුය. මම දැන් එහෙම ගලප කිව්වේ මටත් ආයි මතක නැහැ වාක්‍ය. ආයි බලමු. මොකද්ද මේකෙදි කියන්නේ? ඌන සංවර්ධිත රටවල්, ඒ කියන්නේ සංවර්ධනය වෙන රටවල් වලට කිව්ව සමාන පදයක්. ඌන සංවර්ධිත රටවල් වටා නව ආර්ථික ක්‍රමයකට පෙළ ගැසීමේදී එල්ලවන බාධා අවම කරගත යුතුයි. එහෙම ලියන්න බලන්න. ඌන සංවර්ධිත කියන්නේ පදයම අපි හදලා ලියමු. රටවල් ගෝලීයකරණයේ දී කියලා ගමු. ඊට පස්සේ දැන් බලන්න. ඌන සංවර්ධිත රටවල් වටා නව ආර්ථික ක්‍රමයකට හැඩ ගැසෙන විට තම රටවල හර පද්ධති රැකගෙන දීර්ඝ වෙන්නේ රැකගෙන ගෝලීයකරණයට මුහුණ දිය යුතුය. සංවර්ධිත රටවලට නව ආර්ථික ක්‍රමයකට හැඩ ගැසෙන විට තම රටවල හර පද්ධතිය රැකගෙන ගෝලීයකරණයට මුහුණ දිය යුතුය. 1 2 3 4 5 6 7යි 8යි 9යි 10යි 11 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 21යි ඌන සංවර්ධිත රටවල් වටා නව ආර්ථික ක්‍රමයකට හැඩ ගැසීමේදී
තම රටවල හර පද්ධති රැකගෙන ගෝලීකරණයට මුහුණ දී යුතුයි. ඌන සංවර්ධ රටවල් සමග රටවලට නව ආර්ථික ක්‍රමයකට හැඩගැස්වීමේදී ගෝලීකරණය කියන වචනේ මුලට අරගෙන බලමුද? ගෝලීකරණයට මුහුණ දීමේදී කියලා ගමු. මම මේක ගන්න මුලට. මුහුණ දීමේදී යොමු වීමේදී කියලා ගමුකෝ. මුහුණ ආයෙ වැඩක් නැහැ අපිට. යොමු වීමේදී ඌන සංවර්ධිත රටවල් වටා නව ආර්ථික ක්‍රමයකට හැඩගැසෙන්නේ රටවල් තම සංස්කෘතිය රැකගෙන සංවර්ධිත රටවල් වටා නව ආර්ථික ක්‍රමයකට යොමු විය යුතුයි. ගෝලීකරණයට යොමු වීමේදී ඌන සංවර්ධිත රටවල් තම සංස්කෘතිය රැකගෙන සංවර්ධිත රටවල් වටා නව ආර්ථික ක්‍රමයකට යොමු විය යුතුයි. ගෝලීකරණයට යොමු වීමේදී ඌන සංවර්ධිත රටවල් තම සංස්කෘතිය රැකගෙන නව ආර්ථික ක්‍රමයකට යොමු විය යුතුයි. ගෝලීකරණයට යොමු වීමේදී ඌන සංවර්ධිත රටවල් තම සංස්කෘතිය රැකගෙන නව ආර්ථික ක්‍රමයකට යොමු විය යුතුයි. 1 2 ඔක උත්තරේ 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 ගෝලීකරණයට යොමු වීමේදී ඌන සංවර්ධිත රටවල් තම සංස්කෘතිය රැකගෙන ආර්ථික ක්‍රමයකට යොමු විය යුතුයි. නව කියලා දාමු ඔන්න. නව ආර්ථික ක්‍රමයකට යොමු විය යුතුයි 16. හරි. සංස්කෘතික හර පද්ධතියෙන් අනන්‍යතාවය ගුවම ඔක්කොමයි තියෙන්නේ. අනන්‍යතාවය සංස්කෘතික හර පද්ධතිය සාර ධර්ම ගුවම ඔක්කොම ඉතින් සංස්කෘතිය තමයි. තම හරයන් කියලා ගත්තත් කවන්නේ. හරයන් රැකගෙන. තම සංස්කෘතික හරයන් රැකගෙන ඒක කවන්නේ. නව ආර්ථික ක්‍රමයකට යොමු විය යුතුයි. උත්තර තියනවද දෙන්න. ගෝලීකරණයට මුහුණ දෙන සංවර්ධනය වෙමින් පවතින රටවල් ගෝලීකරණයට මුහුණ දෙන සංවර්ධනය පවතින රටවල් තම සංස්කෘතිය ආරක්ෂා කරමින් නව අර්ථකමයක් හඳුන්වා දීම අරමුණ විය යුතුය. වචන කීයද? කයි ඈ 20ක් විතර දෙනවා. ඉතින් අඩු බලයි. මේ බලන්නකො සංවර්ධනයෙන් පවතින රටවල් කියන එකට තනි වචනයක් දෙන්න ටක්කා. ඉවරයි වැඩි. ඌන සංවර්ධිත රටවල්. කිසිම ඒ වචනේ පාවිච්චි කරලා තුන්වෙනි ලෝකේ රටවල් කිව්වත් නේද? ඌන සංවර්ධිත රටවල්. අය උන්නේ දැන් හරි වචන ගන්න දැන් හරි. එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි නවයයි 10යි 12යි 12යි 13යි 14යි 15යි 16යි 17යි තවත් අනු අඩු කරේ. ගෝලීකරණයට මුහුණ දෙන ඌන සංවර්ධිත රටවල් තම සංස්කෘතිය ආරක්ෂා කරමින් නව ආර්ථික ක්‍රමයක් හඳුන්වා දීම ආරමුණ වේ යුතුයි. කරමින් නව ආර්ථික ක්‍රමයක් හඳුන්වා දීම. ගෝලීකරණයට මුහුණ දෙන ඌන සංවර්ධිත රටවල් තම සංස්කෘතිය ආරක්ෂා කරමින් නව ආර්ථික ක්‍රමයක් හඳුන්වා දීම ආරමුණ වේ යුතුයි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි
වචන කොහෙන්ද කපන්න පුළුවන් වෙයි. උත්තරේ හරි මේකේ. ගෝලීකරණයට මුහුණ දෙන ඌන සංවර්ධිත රටවල් තම සංස්කෘතිය ආරක්ෂා කරමින් නව අර්ථකමක් හඳුන්වා දීම ආරමුණු විය යුතුයි. නව අර්ථකමක් හඳුන්වා දිය යුතුයි කියලා කිව්වොත් කමන්නේ. උත්තරේ හරි ඒක. බලපල ගන්න මේක. තව වචනයක් කොහෙන්ද කපා ගන්න පුළුවන්. මේ අර ඔය දැන් තුන්වෙනි ලෝකයේ රටවල් සංවර්ධන වීම පවත්න රටවල් කියලා ඔය බොහොම ලස්සනයි. ඒ තනි වාක්‍ය වගේ ඒවා ලියනකොට මේ ඌන සංවර්ධන රටවල් කියන වචනේ දාපුවාම එකෙන් ඉවරයි වැඩි. ඒවනේ ඔය අපි හංගලා තියෙන එකනේ. ඇත්ත කතාව ඕකනේ. ඌන සංවර්ධන රටවල් තමයි මේවා. ඒ වුණාට කියන්නේ සංවර්ධන විපාදන කවදාවත් මේක වෙන්නේ නැහැ වෙලා ඉවර වෙන්නේ. මේ යන අර්ථිකමේ ගියොත් කවදාවත් මේ රටවල් සංවර්ධනය වෙන්නේ නැහැ. ඉතින් අවුරුදු 70 ගාන තුල අපි ලබපු සංවර්ධනය මොකක්ද? නිදහසේ පසු. ඇත්තටම අපි ඌන සංවර්ධිතයි. තුන්වෙනි ලෝකේ රටවල් කියන්නේ ඌවා. නේද? ඒකට ඌන සංවර්ධිත කිව්වම වැඩේ ඉවරයි කියන්නේ. තුන්වෙනි ලෝකේ රටවල් සංවර්ධනය බොරුවනේ ඔය දාලා තියෙන්නේ. රවට්ටලානේ තියෙන්නේ. සංවර්ධනයෙන් පවතින රටවල් කවදාවත් වෙන්නේ නැහැ මේක. මේ යන විදිහට කවදාවත් වෙන්නේ නැහැ. මේ උත්තරේ හොරයි නේ. මේකටත් වැඩි මේ ගැළපෙලක් නෑ. ගෝලීකරණයේ වුණ විදිහට ඌන සංවර්ධිත රටවල් තම සංස්කෘතියගේ නවාතීන ගෝලීකරණයට මුහුණ දෙන ඌන සංවර්ධිත රටවල් තම සංස්කෘතිය ආරක්ෂා කරගෙන නවර්තන හඳුනා දීම අරමුණු වෙයි. හරි? මේ දෙකම හොඳයි. ඒ දෙකෙන් එකක් ගන්න. තව තියෙනවද? තව තියෙනවද ඒකට උත්තරේ? හොඳයි අපි යමු ඊළඟට. මැද පෙරදිග රාජ්‍යයන් සිය අනසකට යටත් කර ගැනීම සඳහා ඇමරිකාව ඇතුළු ඇතැම් යුරෝපීය රටවල් විවිධ ආක්‍රමණශීලී ක්‍රියාවන්හි නිරතව සිටී. මේ වාතාවරණයේ යටතේ දුර්වල රාජ්‍යයන්ට සිදුවනුයේ ලෝක බලවතුන් හමුවේ නිහඬව සිටීමටයි. මේ ඛේදජනක තත්ත්වය මගහරවා ගැනීමට නම් ලෝකේ දුර්වල රාජ්‍යයන් එකමුතුව හා සහයෝගයෙන් ක්‍රියා කිරීම අනිවාර්ය අවශ්‍යතාවක් වන්නේ. මොකද කියන්නේ? ඇමරිකාව ඇතුළු යුරෝපා රටවල ආක්‍රමණ වලින් මිදීමට නම් මොකද කරන්නේ? දුර්වල රාජ්‍ය ඒ වචනේ අපිට එහෙම ගන්න වෙනවා. හරිද? දුර්වල රාජ්‍ය සහයෝගයෙන් ක්‍රියා කිරීම අත්‍යවශ්‍යයි. දුර්වල රාජ්‍ය සහයෝගයෙන් ක්‍රියා කිරීම අත්‍යවශ්‍යයි. ඕක තමයි ගන්න පුළුවන් එකම අදහස. මේකෙදි අපිට ගන්න වෙනවා මේ ඇමරිකාව ඇතුළු කියලා. හරිද? ඇමරිකාව ඇතුළු ඇතැම් යුරෝපා රටවල් වල ආක්‍රමණශීලී ක්‍රියාවන්ගෙන් මිදීම සඳහා දුර්වල රාජ්‍ය සහයෝගයෙන් ක්‍රියා කළ යුතුයි. යුරෝපා රටවල ආක්‍රමණ ශීලීත්වයෙන් මිදීමට දුර්වල රාජ්‍ය සහයෝගයෙන් ක්‍රියා කළ යුතුයි. මොකද අනිවාර්යයි කියනවනේ. ඒ නිසා අපිට කෙලින්ම කිව්ව හැකි යුතුයි කියලා. 1 2 3 4 5 6 7 8 9යි 10යි 11යි 12යි 13යි වචන. වචන ගණන 13යි තියෙන්නේ. ඇමරිකාව ඇතුළු ඇතැම් යුරෝපා රටවල ආක්‍රමණශීලීත්වයෙන් මිදීමට දුර්වල රාජ්‍ය සහයෝගයෙන් ක්‍රියා කළ යුතුයි. ඔබ තමයි කියන්නේ. දැන් හිත බාඩකෝ මැද පෙරදිග රාජ්‍යයන් සිය අනසකට යට කරගෙන ඉන්න ඇමරිකාව ඇතුළු ඇතැම් යුරෝපීය රටවල්
කියලා කියනවනේ. දුර්වල රාජ්‍යයන් එකමුතු හා සහයෝගයෙන් ක්‍රියා කිරීම අනිවාර්ය අවශ්‍යතාවක් වන්නේ නේද? එතකොට දුර්වල රාජ්‍ය දැන් අතන මැද පෙරදිග විතරක් කියලා මේකෙදි යටින් කියන්නේ නැහැ හොඳද? මේ ඛේදජනක තත්ත්වයේ මගහරවාගෙන ඉවරන ලෝකයේ දුර්වල රාජ්‍ය. ඒක මැද පෙරදිග කතාව අයින් වෙනවා මේකෙන් ජන්තිවලට. ඒකෙන් තමයි මම මැද පෙරදිග දුර්වල රාජ්‍ය කියලා ගත්තේ නැත්තේ මෙතෙන්. එතෙන්දි කියන්නේ මැද පෙරදිග රාජ්‍ය දුර්වලයි කියලා එකක්. හරිද? ක්‍රියාවන්හි නිරත වෙනවලු අනසකට යටත් කරගන්න. දැන් මම මෙතෙන්ට ගත්තේ එකයි මේ ආක්‍රමණශීලීත්වයෙන් මිදීමට. ආක්‍රමණශීලී ක්‍රියාවන්හි ඕනේ නැහැ. ආක්‍රමණශීලීත්වයෙන් මිදීමට. ආක්‍රමණශීලීත්වය කියන්නේ ආක්‍රමණශීලී ක්‍රියාවන් තමයි. දුර්වල රාජ්‍ය සහයෝගයෙන් ක්‍රියා කළ යුතුයි. ඔබයි කියන්නේ. ඇමරිකාව ඇතුළේ ඇතැම් යුරෝපා රටවල ඔක්කොම කියන්න බෑනේ අපිට යුරෝපා රටවල කියලා කියන්න බෑ. ඒකයි මම ඇතැම් දාලා තියෙන්නේ. සියලුම යුරෝපා රටවල ওই තත්ත්වේ නැහැනේ. ඇමරිකාව ඇතුළේ ඇතැම් යුරෝපා රටවල ආක්‍රමණශීලීත්වයෙන් මිදීමට තමයි දුර්වල රාජ්‍ය සහයෝගයෙන් ක්‍රියා කළ යුතුයි. එච්චරයි කියන්නේ මේකේ. උත්තර කියන්න. තියෙනවද? ඒ උත්තරයක් තියෙනවා. කියන්න. ඇමරිකාව ඇතුළු යුරෝපීය ආක්‍රමණ හමුවේ දුර්වල රාජ්‍ය එයින් බේරා ගැනීමට එම රාජ්‍ය සහයෝගයෙන් බේරා ගැනීමට එම රාජ්‍ය සහයෝගයෙන් කටයුතු කළ යුතුයි. ඇමරිකාව ඇතුළු යුරෝපීය ආක්‍රමණ හමුවේ දුර්වල රාජ්‍යයෙන් බේරා ගැනීමට එම රාජ්‍ය සහයෝගයෙන් කටයුතු කළ යුතුයි. ඇමරිකාව ඇතුළු යුරෝපීය ආක්‍රමණ හමුවේ දුර්වල රාජ්‍යයෙන් බේරා ගැනීමට ඔවුන් සහයෝගයෙන් කටයුතු කළ යුතුයි. රාජ්‍ය කියලා දෙපාරක් කියන නිසා ඔවුන් කියලා දාන්න. ඔවුන් සහයෝගයෙන් කටයුතු කළ යුතුයි. හරි. 1 2 3 4 5 6 7 8 9 10 11යි 12යි 13යි 14යි 15යි. හරි. තා තියෙනවද? කියන්න. දුර්වල රාජ්‍යයන් ලෝක බලවතුන්ගේ ආක්‍රමණ හමුවේ ආක්‍රමණ හමුවේ නිහඬ නොවි සමගියෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. අත්‍යා කියලා දෙන්නේ දැන්සන් නැහැ. අත්‍යා කියලා දීර්ඝගෙන අත්‍යවශ්‍ය වචනකට දෙන්නේ. අති අවශ්‍යනේ. දුර්වල රාජ්‍යයන් ලෝක බලවතුන්ගේ ආක්‍රමණයෙන් නිහඬ නොවි සමගියෙන් කටයුතු කිරීම අවශ්‍යයි. හරි. 1 2 3 4 5. ඔයා මේ ලෝක බලවතුන් කියලා ගත්තානේ ඒක හොඳයි වචනේ. හරිද? ඒක කමන්නේ ඒක හොඳ වචනයක්. 1 2 3 4 5 6 7 8 9 10යි 11යි 12යි 13යි. නිහඬ නොවි කියලා කියනවා නේද මෙතන? කවුද දන්නේ? හොඳයි. අනේ මේක අපේ කතා කළේ තනි වාක්‍ය පිළිබඳව. මේකේ සමහර ඒවා සරලයි සමහර ඒවා සරල නැහැ. දැන් මේකේ මේ ගෝලීකරණයම සරල නැහැ නේ. ඒක ටිකක් සංකීර්ණයි කියන කාරණා. ඔය ටික තමයි අපි මූලිකව කතා කළේ. ඊට අපිට තියෙනවා වචන සංඛ්‍යාවෙන් 3 එකක් පවන වන ලෙස සාරාංශගත කරන්න. ඔබගේ වචන සංඛ්‍යාව සාරාංශයේ අග දක්වන්න. සුදුසු මාතෘකාවක් යොදන්න. මේකේ මම හිතන්නේ වචන 310ක් විතර තියෙනවා. වචන
300කට වැඩි 310ක් විතර කියන අපි 300යි කියලා ගත්තත් වචන 100කින් මේක ලියන්න වෙන්නේ. එතන 100ක් යනවා මේක ලියන්න. හරිද? අපි කියවමු බලන්න මේක. වචන 100කින් පමණ තමයි ලියන්නේ. ආර්ථික කාරණා ගැන කතා කරනවා. දීර්ඝ කාලයක සිට ව්‍යාපාර ගනුදෙනු සඳහා ප්‍රතිස්ථාපිත නීතිමය මූලධර්ම වනුයේ කේවියට් එම්ටෝ හෙවත් ගනුදෙනුව සම්බන්ධයෙන් ගැනුම්කරු ප්‍රවේශම් විය යුතුයි යන්නයි. මෙම අර කේවියට් තහනම කියලා එකක් තියෙන නේද? ඒක නෙවෙයි. මෙම මූලධර්මයේ මගින් සරලව පැහැදිලි කෙරුණේ ගනුදෙනුවකට අදාළ ගැනුම්කරුවන් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ඔවුන් විසින්ම ගත යුතු බවයි. ගැනුම්කරුවන්ට සිදුවන අලාභ සම්බන්ධයෙන් විකුණුම්කරුවන්ට වගකීමක් නැති බවයි. කේවියට් කෙම්ටෝ එකෙන් මේ කියවෙන්නේ ඕක. යම්කිසි භාණ්ඩයක් මිලදී ගත්තම ගැනුම්කරුවට වෙන හානියට විකුණුම්කරු වග කියන්නේ නැත කියන. ඒක නීතිමය තත්ත්වයන් මත බැඳෙන කාරණා මේ කතා කරන්නේ මෙයාලා. මෙම මූලධර්මයේ ඉදිරි රැකුම් උපකරණ සඳහා අදාළ දෙපළක තියෙනවා. පළවෙනි අදාළ කපන්න, පළවෙනි අදාළ වැරදි, දෙවෙනි අදාළ හරි. අදාළ කර ගැනීමේදී ගැනුම්කරුවන් ඉදිරි රැකුම් උපකරණ සම්බන්ධව එකක් තියන විතර කපන්න. පවතින අවදානම් පිළිබඳ පූර්ණ අවබෝධයකින් යුතුව ගනුදෙනුවට පිවිසිය යුතු වේ. ඒ කියන්නේ ගැනුම්කරුවන්ට වෙන හානි පිළිබඳව ඒගොල්ලෝ දැනගෙනලු ගනුදෙනුව මිලදී ගැනීම කරන්න ඕන. විකුණුම්කරු හිතාමතා හා ඕනෑකමින් අලාභ ලැබිය හැකි භාණ්ඩ බාර ගැනීම සඳහා ගැනුම්කරුවන් මුලාවට පත් කරන අවස්ථාවන්හි පවා මෙම මූලධර්මයේ ලෙසම ගනුදෙනු. හංගල රවට්ටල මේක හොඳයි කියලා විකුණනවා වෙලෙන්දා. හරි විකුණුම්කරුවා ඕන එක. හරිද? අනේ මේක තරම් හොඳ එකක් නේ. අපි වාහනයක් විකුණන්න ගියා කියලා කවුරු හරි කෙනෙක් මේක තරම් හොඳ එකක් මෙහි නැහැ කියලා විකුණනවා. යන්න හම්බෙන්නේ නැහැ, මගදීම කැඩෙනවා. කරන්න දෙයක් නැහැ. එයාට කියන්නේ විකුණුම්කරු නීතියෙන් බැඳිලා නැහැ. එයාට නඩු ගැවරුවත් එයා බේරෙනවා. ඒ කේවියට් තහනම කියන එක අනුව. හරිද? ඒ ජාත්‍යන්තරයෙන් ආපු කතාවක් ඔය තියෙන්නේ. ලංකාවේ ක්‍රියාත්මකයි ඔය නීති. කෙසේ නමුත් ව්‍යුත්පන්න උපකරණ ගනුදෙනු වලට සම්බන්ධ ගැනුම්කරුවන් දිගින් දිගටම සැලකිය යුතු අලාභ ලැබීම සම්බන්ධ නඩු පැවරීමේ සිද්ධීන් රාශියක් හේතු කොට එකක් අපන්න ව්‍යුත්පන්න උපකරණ සම්බන්ධයෙන් වූ මෙම නීතිමය මූලධර්මයේ භාවිතය අධිකරණය මගින් අත්හිටු වන ලද. මොනවාද මේ ව්‍යුත්පන්න උපකරණ කියන්නේ? අපි සාමාන්‍ය භාවිතයේ ගන්න උපකරණ. ඒ වාසේ අධිකරණය මගින් මේක තහනම් කරලා තියෙනවා. මේට හේතු වී ඉදිරි රැකුම් උපකරණ නිකුත් කරන ලබන්නන් එනම් ප්‍රධාන වශයෙන්ම ආයෝජන බැංකු ගැනුම්කරුවන්ට අවාසි වන පරිදි මෙම ඉදිරි රැකුම් උපකරණ වැරදි ලෙස විකිණීම හෝ වැරදි ලෙස නම් කිරීම. ඔබ දන්නවා අප කුලී පදනම් මත යම් දේවල් ලබා ගන්නවනේ. අපි ආයතනික වශයෙන් මොකද කියන එකට මූල්‍යමය යම් දේවල් මූල්‍යමය වශයෙන් ලබාගෙන හරිද? ලබාගෙන ඒක අර පරමයිතිය කියලා කතාවක් කියන්නේ. පරමයිතිය අපිට නැතුව අපි යමක් විකුණනවා. මුල් කාලේ ඒකෙදිත් ගැනුම්කරුවාට වෙච්ච හානිය සම්බන්ධයෙන් ඉදිරිපත් වීමක් තිබුණේ නැහැ. නමුත් දිගින් දිගටම ඒ වගේ සිදුවීම් වෙලා නඩු පැවරුවා. පරමයිතිය නැති දේවල්. උත්පන්න උපකරණ කියන්නේ Tamanට අයිති නැති. කියන්නේ උත්පන්නයි කියන්නේ අපිට සීමාව හිතා ගන්න බැරි. අපේ බාරේ නැති උපකරණ කියන්නේ. ඒවා වැරදි ලෙස විකුණුවාම හරි වැරදි ලෙස නම් කරපුවාම හරි ලියලා දුන්නාම කියන්නකො අපි හිතනවා අපි නේද වෙන කෙනෙකුට අයිති ඉඩමක් අපි විකුණනවා. ඒක තමයි නම් කිරීම කියලා කියන්නේ. වෙන කෙනෙක්ගේ නමට පවරනවා. එහෙම කිරීම සම්බන්ධයෙන් නඩු ගණනාවක් ඉදිරිපත් වුණාලු. මුල් කාලේ මේ කේවිත් තහනමින් ඒකට කරගන්න දෙයක් තිබුණේ හැබැයි පස්සු එහෙම කරන එක අධිකරණය මගින් අත්හිටෙව්වලු. ඒ කියන්නේ මොකද්ද? ඒක විකිණීම තහනම්. එහෙම දේපල විකුණන්න තහනම්. තමන්ගේ පරම අයිතිය නැති තමන්ගේ නාමික අයිතිය නැති දේවල් විකුණන්න තහනම්. වර්තමානයේ වන විට ව්‍යුත්පන්න උපකරණ ගනුදෙනු සඳහා පිළිගත් මූලධර්මයේ වුණේ කේවියට් මෙතන කේවියට් එම්ටෝ නොව යෝග්‍යතාවය යන. යෝග්‍යතාවය යන මූලධර්මයේ මගින් ගැනුම්කරුවෙකු සමග ගිවිසුමකට එළඹීමට පෙර ගනුදෙනුව සඳහා ගැනුම්කරුගේ සුදුසුකම් විනිශ්චය කිරීමේ වගකීම විකුණුම්කරු වෙත පැවරේ. ඒක කොච්චර ප්‍රමාණවත්ද මේක අරගන්න.
බොහොමයක් මූල්‍ය උපකරණ හා ව්‍යුත්පන්න උපකරණ ස්වභාවයෙන්ම සංකීර්ණ බැවින් මෙවැනි මූල්‍ය උපකරණ ලබා ගැනීමේදී සියලුම ගැනුම්කරුවෝ එහි අවදානම් පිළිබඳ ප්‍රමාණවත් පරිදි අත්දැකීම් කිරීම සිදු නොකරති. ගැනුම්කරුවන්ගේ වරදක් තියෙනවා. ඒගොල්ලෝ මේකේ නේද? වටිනාකම මොකද්ද කියලා දක්ෂේරු කරන්නේ නැහැ. එමෙන්ම එවැනි ව්‍යුත්පන්න උපකරණ ඉහළ වටිනාකමේ යුක්ත බැවින් ඒ මගින් ගැනුම්කරුවන්ට සැලකිය යුතු අලාභයක් දැරීමට සිදුවේ. එම නිසා ගැනුම්කරුවෙකු ගනුදෙනුවකට සම්බන්ධ කර ගැනීම සඳහා යෝග්‍ය පුද්ගලයෙකු බවට පත් කිරීම විකුණුම්කරුගේ වගකීම වේ. විකුණුම්කරුට යම්කිසි බලයක් පැවරනවලු වගකීමක් පැවරනවලු මොකක්ද? අර ගැනුම්කරුවාට සුදුසු පුද්ගලයෙක් බවට පත් කිරීම. එවැනි යෝග්‍යතාව පිළිබඳ මූලධර්මයේ මගින් ගැනුම්කරුවන්ගේ නොදැනුවත්කමින් විකුණුම්කරුවන් අයතු ලෙස ලාභ ලැබීමට ඇති හැකියාව ලත් වේ. වචන වලින් කිවහොත් ව්‍යුත්පන්න ගනුදෙනුවකට අදාළ දෙපාර්ශ්වයම මනා ලෙස එම ගනුදෙනුවේ අවදානම් පිළිබඳව දැනුවත්ව සිටිය යුතු අතර ගනුදෙනුවට සම්බන්ධ විය යුත්තේ දැනුවත් පාර්ශ්වකරුවන් වශයෙන් දෙගොල්ලම දැනුවත්භාවයේ සහිතව අදාළ ගනුදෙනුවට සම්බන්ධ වෙන්නේ. අදාළ මට්ටම දක්වා ගැනුම්කරු දැනුවත් කිරීම විකුණුම්කරුගේ වගකීම. හැබැයි යෝග්‍යතාව පිළිබඳ මූලධර්මයෙන් මගින් එකමගින් කපන්න ගැනුම්කරුවන්ගේ නොදැනුවත්කම විකුණුම්කරුවන් අයතු ලෙස ලාභ ලැබීමට ඇති හැකියාව ඉවර. සංකීර්ණයි කියන කාරණාව. නමුත් මේක ඇතුළේ දෙන අදහස බොහොම සරල එකක්. ඡේදය ගොඩාක් දිගයි. වචන 300ක් කිව්වම ටිකක් ලොකු ඡේදයක්. එකම වචනේ එහාට මෙහාට කරකවලා තියෙන දෙතුන් අවස්ථාවක්. නේ? මේකදී අපිට මෙන්න මෙතන ගන්න පුළුවන් caveat emptor ගනුදෙනු සම්බන්ධයෙන් ව්‍යාපාර ගනුදෙනු සම්බන්ධයෙන් නීතිය වන්නේ caveat emptor මූලධර්මය. ඒක අපි මුලින්ම ගමු. වාක්‍ය ටික පොඩ්ඩක් වෙන් කරගෙන යමු බලන්න. ව්‍යාපාර ව්‍යාපාර ගනුදෙනු පිළිබඳව පවතින නීතිය වන්නේ caveat emptor මූලධර්මයයි. යෝග්‍යතාව යන මූලධර්මය වගේ ගැනුම්කරුවෙකු සමග කිවිසුමට එළඹීමට පෙර ගනුදෙනු සඳහා ගැනුම්කරුගේ සුදුසුකම් විනිශ්චය කිරීමේ වගකීම විකුණුම්කරුව වෙත පැවරේ. එහිදී විකුණුම්කරුට ද යම් වගකීමක් ඇත. ඔන්න යටත් වගකීමක් තියෙනවා. බොහොමයක් මූල්‍ය උපකරණ හා ව්‍යුත්පන්න උපකරණ ස්වභාවයෙන්ම නෑ අපිට මේක තියෙනවා. මේක දෙවෙනි ඡේදයෙන් අපි ගත්තා නේ. උග ඡේදයෙන් අපි ගන්න. පල්ලෙහාට ගන්න. මට ලේසියි. බලමු. ව්‍යාපාර ගනුදෙනුව පවතින නීතිය වන්නේ caveat emptor මූලධර්මය. ඔන්න නීතිය මූලික නීතිය එකලු එහිදී විකුණුම්කරු වගකීමෙන් නිදහස් වේ. විකුණුම්කරු වගකීමෙන් නිදහස් වෙනවා.
පූර්ණ වගකීම ගැනුම් කරු මත පැවරේ. ගැනුම් කරුට පැවරේ. ගනුදෙනුයි කියලා දාමු. ගනුදෙනුවේ පූර්ණ වගකීම ගැනුම් කරුට පැවරේ. සාරාංශය නෙමෙයි මේ නිකන් අපි වාක්‍ය ටික වෙන් කරනවා විතරයි තාම. පූර්ණ වගකීම ගැනුම් කරුට පැවරේ. විකුණුම් කර හිතාමතා ඕනෑකම අලාභ ලැබිය හැකි භාණ්ඩ බාර ගැනීම සඳහා ගැනුම් කර මුලාවටපත් කරන ස්ථාන පවා කියන්නේ ඒකමනේ කියන්නේ කෙසේ නමුත් ව්‍යුත්පන්න උපකරණ ගනුදෙනුවට සම්බන්ධ ගැනුම් කරන දිගින් දිගටම එහෙත් ව්‍යුත්පන්න උපකරණ තව එකක් ගැන මෙතෙන් කතා කරනවා මේ මූල්‍ය මූල්‍ය වත්කම් කෙලීම අපි වත්කම් සම්බන්ධයෙන් මෙම නීතිය ක්‍රියාත්මක නොවේ. නැත්නම් උක්ත නීතිය කියලා ගත්ත එකේ උක්ත නීතිය කිව්වහම අර කේවියට් නීතිය. උක්ත නීතිය ක්‍රියාත්මක නොවේ. ඒ කියන්නේ අර අපිට පරමායිතිය නැතිව අපි විකුණනවා කියන එක තමයි කියන්නේ. ඒ වුණාට බෑනේ අපි දැන් මේ දෙවෙනි එකට මූල්‍ය ආයතන සතු දීපල අපිට විකුණන්න බෑ. බෑ. ඊගා දෙවෙනි ඡේදෙට එන්න. ඒකේ කියන කාරණාව වර්තමානයේ වන විට ව්‍යුත්පන්න උපකරණ ගනුදෙනු සහ පිළිගත් මූලධර්මයේ වනුයේ කේවියට් එම්ටෝනෝව යෝග්‍යතාවය. ව්‍යුත්පන්න හා මූල්‍ය ගනුදෙනු සම්බන්ධව දැනට ක්‍රියාත්මක වන්නේ යෝග්‍යතා නීතියයි. යෝග්‍යතා නීතිය. දැනට ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? යෝග්‍යතා නීතිය. මූලධර්මයේ මගින් ගැනුම් කරුවෙකු සමග ගිවිසුම එළඹෙන පෙර ගනුදෙනු සඳහා ගැනුම් කරුගේ සුදුසුකම් විනිශ්චය කිරීම වගකීම විකුණුම් කරුවෙකුට බැහැ. එහිදී ගැනුම් කරුගේ යෝග්‍යතාව කවුරු විසින්ද? විකුණුම් කරු විසින් විමසා බැලිය යුතුය. බොහොමයක් මූල්‍ය උපකරණ හා ව්‍යුත්පන්න උපකරණ ස්වභාවයෙන්ම සංකීර්ණ බැවින් මෙවැනි මූල්‍ය උපකරණ ලබා ගැනීමේදී සියලුම ගැනුම් කරපු එහි අවදානම් පිළිබඳ ප්‍රමාණාත්මක තක්සේරු කිරීම සිදු නොකරති. ඒක අපිට වැඩක් නැහැ. එමෙන්ම එවැනි ව්‍යුත්පන්න උපකරණ ඉහළ වටිනාකමකින් යුක්ත බැවින් ඒ මගින් ගැනුම් කරවන්නට සැලකිය යුතු අලාභයක් දැරීමටද සිදුවේ. ඒ නිසා ගැනුම් කරු ගනුදෙනුවකට සම්බන්ධ කර ගැනීම සඳහා යෝග්‍ය පුද්ගලයෙකු බවට පත් කිරීම විකුණුම් කරුගේ වගකීම වේ. ඒක අපි කියවන්නේ. එබැවින් යෝග්‍යතාව පිළිබඳ මූලධර්ම මගින් ගැනුම් කරුගේ නොදැනුවත්කම විකුණුම් කරවන අයුතු ලෙස ලාභ ලැබීමට ඇති හැකියාව ඉවත් වේ. එමගින් ගැනුම් කරුගේ නොදැනුවත් භාවය
හේතුවෙන් වන අයථා ලාභ ලැබීමට ඇති හැකියාව නැති වෙයි. හේතුවෙන් විකුණුම් කරුට අයථා ලාභ ලැබීමට ඇති හැකියාව නැති වෙයි. වචන වලින් කිවහොත් ව්‍යුත්පන්න ගනුදෙනුට අදාළ දෙපාර්ශ්වයේ මනසේ එම ගනුදෙනුවේ අවදානමක් දැනුවත්ව සිටිය යුතුයි. ව්‍යුත්පන්න හා මූල්‍ය ගනුදෙනු වලදී දෙපාර්ශ්වයේම එහි අවදානම සැලකිය යුතුය. සැලකිය යුතුයි. දෙපාර්ශ්ව විකුණුම් කරුවෝයි ගැනුම් කරුවෝයි දෙකොල්ල නේ සැලකිය යුතුයි. අදාළ මට්ටම දක්වා ගැනුම් කරු දැනුවත් කිරීම විකුණුම් කරුගේ වගකීම. මේ බැවින් යෝග්‍යතාව පිළිබඳ මූලධර්ම මගින් ගැනුම් කරුවන්ගේ නැදනුවත්කම විකුණුම් කරුවන් අයිති ලෙස ලාභ ඒක අපි උණින් කතා කරා. එන්න මේ ටික තමයි අපිට ගන්න තියෙන්නේ. ඒක අපි ආඛිරේ එකතු කරලා බලමු. මේ ටිකනේ තියෙන්නේ. ව්‍යාපාර ගනුදෙනු පිළිබඳව පවතින නීතිය වන්නේ කේවියට් එම්ටෝ මූලධර්මයයි. එහිදී විකුණුම්කරු වගකීමෙන් නිදහස් වේ. ගනුදෙනුවේ පූර්ණ වගකීම ගැනුම්කරුට පැවරේ. එහෙත් ව්‍යුත්පන්න උපකරණ හා මූල්‍ය වත්කම් සම්බන්ධයෙන් උක්ත නීතිය දැනට කියලා දාමු අපි. දැනට ක්‍රියාත්මක නොවේ. ව්‍යුත්පන්න හා මූල්‍ය ගනුදෙනු සම්බන්ධව දැනට ක්‍රියාත්මක වන්නේ යෝග්‍යතා නීතියයි. දැනට ක්‍රියාත්මක නොවන අතර කියලා දානවා නේ. නොවන අතර ඒ සම්බන්ධව දැනට ක්‍රියාත්මක වන්නේ යෝග්‍යතා නීතියයි. එහිදී ගැනුම්කරුගේ යෝග්‍යතාව විකුණුම්කරු විසින් විමසා බැලිය යුතුයි. එමගින් ගැනුම්කරුගේ නොදැනුවත් භාවය හේතුවෙන් වන විකුණුම්කරුට නොදැනුවත් භාවය හේතුවෙන් විකුණුම්කරුට අයථා ලාභ ලැබීමට ඇති හැකියාව නැති වේ. ව්‍යුත්පන්න හා මූල්‍ය ගනුදෙනු වලදී දෙපාර්ශ්වයෙහි අවධානය සැලකිය යුතුයි. 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි 21යි 22යි 23යි 24යි 25යි 26යි 37යි 38යි 39යි 40යි 41යි තව මදි වචන. කොහේ හරි අතහැරුණාද කියලා බලන්න දැන් ගිහිල්ලා. ව්‍යාපාර ගනුදෙනු පිළිබඳව
වර්තමානයේ පවතින නීතිය වන්නේ KVT M2 මූලධර්මයයි. එෙහිදී විකුණුම් කරු වගකීමෙන් නිදහස් වී ගනුදෙනුවේ පූර්ණ වගකීම ගැනුම් කරුට පැවරේ. එහෙත් ව්‍යුත්පන්න උපකරණ හා මූල්‍යවත්කම් සම්බන්ධයෙන් උක්ත නීතිය දැනට ක්‍රියාත්මක නොවන අතර ඒ සම්බන්ධව පවතින්නේ කියලා දාම වචන අඩු වෙනවා තව. ඒක හදමු. පවතින්නේ යෝග්‍යතා නීතියයි. එහිදී ගැනුම්කරුගේ යෝග්‍යතාව විකුණුම්කරු විසින් විමසා බැලිය යුතුයි. එමගින් ගැනුම්කරුගේ නොදැනුවත් හේතුවෙන් විකුණුම්කරුට අයථා ලාභ ලැබෙන්නට ඇති හැකියාව නැති වේ. ව්‍යුත්පන්න හා මූල්‍ය ගනුදෙනුවලදී දෙපාර්ශ්වයෙන්ම අවධානම සැලකිය යුතුයි. අපි මුල් ක්ෂේත්‍රයන් ගත්ත හැබැයි ගන්න අවශ්‍ය ටික ඔක්කොම කියලා බලන්න ආයි දීර්ඝ කාලයක සිට ව්‍යාපාර ගනුදෙනු සඳහා ප්‍රතිස්ථාපිත නීතිමය මූලධර්මයේ වුණේ KVT M2 හෙවත් ගනුදෙනු සම්බන්ධයෙන් ගැනුම්කරු ප්‍රවේශම් විය යුතුයි යන්නේ. දැන් මේක අවශ්‍ය නැහැනේ අපිට. ගැනුම්කරු ප්‍රවේශම් විය යුතුයි කියන එක ඕනේ නැහැනේ. මේ ප්‍රතිවිස්තර යන්නේ මෙතන කියන්නේ. ව්‍යාපාර ගනුදෙනු කියලා වචනයක් එතන තියෙනවා නේද? ව්‍යාපාර ගනුදෙනු කියන එක. ඒක අපි අරන් තියෙන ව්‍යාපාර ගනුදෙනු. හරිනේ. එහෙනම් මේක අපිට ප්‍රතිවිස්තර කරනවා අවශ්‍ය නැහැ. මේව මූලධර්ම වශයෙන් සරලව පැහැදිලි කරන ගනුදෙනුවට අදාළ ගැනුම්කරුවන් ඔවුන්ගේ ආරක්ෂා සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ඔවුන් විසින්ම ගත යුතු බවත් ගැනුම්කරුවන්ට සිදුවන අලාභ සම්බන්ධයෙන් විකුණුම්කරුවන්ට වගකීමක් නැති බවත්. මේක අපිට ගමු ආරක්ෂාව පිළිබඳ. සැලකිලිමත් විය යුතු අතර නේ ගනුදෙනුව සම්බන්ධයෙන් ගැනුම්කරු ප්‍රවේශම් විය යුතු අතර ගනුදෙනුවේ අලාභ ආරක්ෂාව සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ඕන. ඒක අපි අරන් නැහැ මෙතෙන්ට. එහිදී විකුණුම්කරු වගකීමෙන් නිදහස් වේ. වගකීමෙන් නිදහස් වේ කිව්වහම ගනුදෙනුවට අදාළ ගැනුම්කරුවන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ඔවුන් විසින් ගත යුතු බව. දුන ලාභ සම්බන්ධ විකුණුම් කඩ වගකීමක් නොඇති බව. එහිදී විකුණුම්කරු වගකීමෙන් නිදහස් වේ. ගනුදෙනුවේ පූර්ණ වගකීම හා මුලම කියන එක මොකක්ද? පූර්ණ වගකීම හා පූර්ණ වගකීම ගැනුම්කරුට පැවරේ කියවම ඒක ඉවරයි. පැවරේ. එහෙත් ව්‍යුත්පන්න. මෙතෙන්ට එන්න ඒක හරිය ඉතින් එතන ගැනුම්කරුවන් එහෙම හරි. ගැනුම්කරුවා වගකීම නැතිව. මෙම මූලධර්ම ඉදිරි රැකුම් උපකරණ සඳහා අදාළ කර ගැනීමේදී ගැනුම්කරුවන් ඉදිරි රැකුම් උපකරණ සම්බන්ධව පවතින අවදානම් පිළිබඳ පූර්ණ අවබෝධයෙන් යුතුව ගනුදෙනුවට පැවසිය යුතුයි. ඒත් එහෙමම අරන් තියෙනවා. විකුණුම්කරු හිතාමතා ඕනෑකමින් අලාභ ලැබිය හැකි භාණ්ඩ බාර ගැනීම සඳහා ගැනුම්කරුවන් මුලාවට පත් කරන අවස්ථාවන් පවා මේ මූලධර්මයේ එලෙසම ක්‍රියාත්මක වේ. පැවරේ. වගකීමෙන් නිදහස් වේ. මුලාවට ගැනුම්කරු නොමග යැවීමෙන් සිදු කළ විකිණීමකදී වුවද විකුණුම්කරු එයින් නිදහස් වේ. දෙබඳ ව්‍යාපාර ගනුදෙනු පිළිබඳව වර්තමානයේ පවතින නීතිය වන්නේ KVT M2 නීතියයි එම නැත්නම් මූලධර්මයයි. එෙහිදී විකුණුම්කරු වගකීමෙන් නිදහස් වේ. ගනුදෙනුවේ පූර්ණ වගකීම ගැනුම්කරුට පැවරේ. ගැනුම්කරු නොමග යැවීමෙන් සිදු කළ විකිණීමේදී උද ගැනුම්කරු එයින් නිදහස් වේ. විකුණුම්කරු එයින් නිදහස් වේ. එහෙත් ව්‍යුත්පන්න උපකරණ හා මූල්‍යවත්කම් සම්බන්ධයෙන්. ඒ ටික හරිනේ දැන් අපි ගැනුම්කරුවන් වාර්තා මූලධර්ම කියන්නේ. කෙසේ නමුත් ව්‍යුත්පන්න උපකරණ ගනුදෙනුවට සම්බන්ධ ගැනුම්කරුවන් දිගින් දිගටම සැලකිය යුතු අලාභ ලැබීම සම්බන්ධව නඩු පැවරීමේ සිද්ධීන් රාශියක් හේතු කොටගෙන. ඒක අපි ගමුකෝ.
මෙතෙන්දී ව්‍යුත්පන්න උපකරණ මූල්‍ය වත්කම් සම්බන්ධ යුක්ත නීතිය දැනට ක්‍රියාත්මක නොවන අතර ඒ සම්බන්ධයෙන් පවතින්නේ යෝග්‍යතා නීතියයි. එහෙත් ඇති වූ නීතිමය තත්වයන් මත ව්‍යුත්පන්න උපකරණ හා වත්කම් සම්බන්ධයෙන් යුක්ත නීතිය දැනට ක්‍රියාත්මක නොවන අතර ඒ සම්බන්ධව පවතින්නේ යෝග්‍යතා නීතියයි. එහිදී ගැනුම්කරුගේ යෝග්‍යතාව විකුණුම්කරු විසින් විමසා බැලිය යුතුයි. දැන් වචන ගන්න හරියට 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි 21යි 22යි 23යි 24යි 25යි 26යි 27යි 28යි 29යි 30යි 31යි 32යි 33 34 35 36 37 39 40 41 42 43 44 45 46 47 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 69 70 71 72 73 74 75 76 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195
60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 77 77 80 81 82 83 84 85 86 87 88 89 91 92 තව වචන තුනක් විතර වැඩි කරා නම් හරි 95ක් විතර එනවා එතකොට 95 100ක් අතර සංඛ්‍යාවකින් එහිදී දැනුම් කරුගේ යෝග්‍යතාව උතුම් කරු විසින් විමසා බැලිය යුතුයි. දැනුම් කරුගේ නොදැනුවත් භාවයේ හේතුවෙන් දැනුම් උතුම් කරුට අයිතා ලාභ ලැබීමට ඇති හැකියාව නැති වන අතර ව්‍යුත්පන්න හා මූල්‍ය ගනුදෙනුවල නැති වන අතර ව්‍යුත්පන්න හා මූල්‍ය ගනුදෙනුවලදී දෙපාර්ශ්වයේම එහි අවදානම පිළිබඳ සැලකිය යුතුයි. මේ වචන ගන්න හදන්න ඕන නිසා මේ වචන දැම්මේ ඇත්තටම අවශ්‍ය නැහැ. මේ වෙන් බැලුවාම අවශ්‍ය නැහැ. ඔගේ වොමනා ටික අපි ඔක්කොම අරන් තියෙනවා. අපි වචන ගණන 95යි. මොකද්ද? මාතෘකාව මොකද්ද අපි යොදන්නේ? මාතෘකාව මොකක් කියලා දාන්නේ අපි? මාතෘකාව අපි දාමු විකුණුම් නීතිය වර්තමාන විකුණුම් නීතිය නේදම කොයි වර්තමාන විකුණුම් නීතිය ඔකනේ මේ කතා කරන්නේ දිගටම අපි යමු ඊළඟ එකට මේක බලන්න මේකේ කියන්නේ මේ සත්‍යද අසත්‍යද කියලා කියන්නේ මේ බලන්න මේකේ කියන්නලු මේ කියන ප්‍රකාශ පහත දී ඇති ප්‍රකාශ කියවා ඒ සම්බන්ධයෙන් දී ඇති නිගමනවල වල එකතු වෙන්න ඕනේ සත්‍ය අසත්‍යතාව විමසන්නලු සත්‍ය නම් සත්‍ය ලෙසද අසත්‍ය නම් අසත්‍ය ලෙසද පිටිරේ සඳහන් කරනවා. ඔයාලට මතකද අපි ගිය සතියේ මේ වගේ එකක් කතා කළා සත්‍යයි අසත්‍යයි අවිනිශ්චිතයි කියලා. මේ ඒක වෙනස් විදිහකට අහන තැනක් නේ. ශ්‍රී ලංකාවේහි මහා මාර්ගවල මේක ඡේද තුනකින් දෙන්නේ. දැන්ට සිදුවන අනතුරු සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. ජනගහන වර්ධනය, වාහන සංඛ්‍යාව වැඩිවීම කොහොමද අදන්නේ? මහා මාර්ග පද්ධතියේ ගුණාත්මක භාවය වෙනස් වීම වැනි කරුණුද වාහන පදවනුන්ගේ අත්‍යවශ්‍ය මූලික දැනීමේ දුර්වලතා හා පදිකයන්ගේ අවධානය ප්‍රමාණවත් නොවීමද මේට හේතු ලෙස නිගමනය කළ හැකියි. ගොඩක් කියනවා හේතු. උපදේදී ආයාපතා වැඩි වීම රට මාර්ග අනතුරු වලට හේතු වෙයි. මේක අනතුරු කපන්නකො මේ පළවෙනි අනතුරු වලට කියන කපන්න. ආයු අපේක්ෂා වැඩි වීම මේ රට මාර්ග අනතුරු වලට හේතු වෙයි. එහෙම එකක් කියනවාද මේක ඇතුලේ? නෑ. අසත්‍යයි. අසත්‍යයි. සත්‍යද අසත්‍යද කියලානේ අහන්නේ. ඡේදයට අනුව සත්‍යද අසත්‍යද මේක? අසත්‍යයි. මාර්ග අනතුරු වලට මේ උපදේදී ආයු අපේක්ෂා කතාවක් කොහෙවත් ගෑවිලාවත් නෑ මේක. මේකද කියන්නේ මොකද්ද? ගුණාත්මක භාවය පිරීම, වාහන සංඛ්‍යාව වැඩි වීම, ඊගාවට වාහන පදවන්නන්ගේ තියෙන මූලික දැනීමේ දුර්වලතාවයන් සහ පදිකයන්ගේ අවදානම අඩු වීම. ඒ වේදී කතා කරනවද මේ ආයු අපේක්ෂාවක් අඩු වීමක් ගැන? නෑ. එහෙනම් අසත්‍යයි කියලා ලියන්න ඕනේ. ඊගාවට බලන්න. අධ්‍යාපනය ලැබීමේ පුද්ගලයාගේ මූලික අයිතියක් වේ.
එය සඵල කිරීම සඳහා ශ්‍රී ලංකාව යටත් විජිතවාදී පාලනයෙන් මිදීමටත් ප්‍රථම නිදහස් අධ්‍යාපනය ආරම්භ කෙරේ. ඒ වඩාත් ස්ථාවරව ව්‍යාප්ත වීමට හේතු වූයේ ස්ව භාෂාව මධ්‍ය කොටගෙන කපන්න උසස් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලැබීම නිසාය. ඒ සමගම තරඟකාරීත්වයේ ලක්ෂණ පහළ වූ අතර අධ්‍යාපනයේ ගුණාත්මක භාවය පිළිබඳව ගැටලුවක් ද ඇතිවිය. මේ හේතුව නිසා නිදහස් අධ්‍යාපනයක් ඉදිරි කාලය තුලදී පවත්වාගත හැකිද යන්න පිළිබඳ සැක මතුවිය. අධ්‍යාපනයේ තරඟකාරීත්වයක් ඇතිවීම කෙරෙහි ස්වභාෂා අධ්‍යාපනය ඉවහල් වේ. ඒ සඵල පිළිවෙලට ශ්‍රී ලංකාව යටත් විජිතවාදී පාලනයෙන් මිදීමට ප්‍රථම නිදහස් අධ්‍යාපනය ආරම්භ කළේ මේ වඩාත් ස්ථාවර ව්‍යාප්ත වීමට සිවිල් ස්වභාෂා මාධ්‍ය කොටගෙන ලැබීමට අවස්ථාව ලැබෙන නිසා ඒ සමග තරඟකාරීත්වයේ ලක්ෂණ පහළ වූ අතර සත්‍යයි. ස්වභාෂා අධ්‍යාපනය ඉවහල් වුණාලු තරඟකාරීත්වය වෙනුවෙන් සත්‍යයි. ස්වභාෂාව කියන්නේ මොකක්ද? තමන්ගේ භාෂාවෙන් අධ්‍යාපනය ලබන්න අවස්ථාව දුන්නා කියන එකනේ. තමන්ගේ භාෂාවෙන් අධ්‍යාපනය ලබන්න අවස්ථාව දුන්නා කියන එක තමයි ස්වභාෂාව කියන්නේ. ස්වභාෂා අධ්‍යාපනය කියලා කියන්නේ. අපි යමු ඊළඟට. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ගුණාත්මක භාවය පිළිබඳ ගැටලු පැන නැගී ඇති අතර ජාත්‍යන්තර තරඟකාරී තත්ත්වයේ සමග සැසඳීමේදී එහි පසුබෑමක් පැහැදිලිවම දක්නට ඇත. යට කොටස කියවලෙන් ඉස්සෙල්ලාම ගිහිල්ලා බලන්න. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ ගුණාත්මක තත්ත්වයේ කිනොට ටයිම් දෙකක් එනවා. වැඩි දියුණු කිරීම මගින් පමණක් ජාත්‍යන්තර තරඟකාරීත්වයක් ඇති කරගත හැකිය. පමණක් කියලා වචනකුත් කියනවා. අධ්‍යාපනයේ ගුණාත්මක භාවය පිළිබඳ ගැටලු පැන නැගී ඇති අතර ජාත්‍යන්තර තරඟකාරී තත්ත්වයක් සමග සැසඳීමේදී එහි පසුබෑමක් පැහැදිලිව දක්නට ඇත. දේශීය වශයෙන්ද විශ්වවිද්‍යාලවලින් පිටවන උපාධාරයන් සංවර්ධ පොලේ ගතික අවශ්‍යතා සම්පූර්ණ කිරීම නොහැක තිබේ. මෙම ගැටලු හඳුනාගෙන විශ්වවිද්‍යාල පාඨමාලාවල අදාළත්වය හා ගුණාත්මක භාවය දියුණු කිරීමටද පාඨමාලා විවිධාංගීකරණයට සැලසුම් ඉදිරිපත් තිබේ. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ ගුණාත්මක තත්ත්වය වැඩි දියුණු කිරීම මගින් පමණක් ජාත්‍යන්තර තරඟකාරීත්වයක් ඇති කරගත හැකියි. එහෙම එකක් තියනවද? පසුබෑමක් දක්නට තිබුණා කියලා කිව්වට අපිට කියවෙනවද එහෙම එකක්? ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ගුණාත්මක භාවය පිළිබඳ ගැටලු පැන නැගී ඇති අතර ජාත්‍යන්තර තරඟකාරීත්වයේ සමග සැසඳීමේදී එහි පසුබෑමක් දක්නට තියෙනවා. හැබැයි පසුබෑමක් තිබුණාට තරඟකාරීත්වයක් ගැන මෙතෙන්දි කතා කරන්නේ නැහැ. එහෙනම් තරඟකාරීත්වයක් තිබුණාට ඒකේ පසුබෑමක් තියෙනවා නම් අසත්‍යයි කියන කාරණාව. මෙතන අපිට අවිනිශ්චිතයි. නමුත් ඒගොල්ලෝ කියන්නේ සත්‍යද අසත්‍යද කියලා ලියන්න විතරනේ. ඒ නිසා මෙතෙන්දි කියන කාරණාව අසත්‍යයි. මුල් එකත් එක සසඳපුවම අසත්‍යයි. ඇත්තටම අවිනිශ්චිතයි. අපිට කියන්න බෑ. ඍජු ප්‍රකාශනයකට අපිට යන්න බෑ මෙතෙන්දි. නමුත් කියලා තියෙන්නේ සත්‍ය අසත්‍ය ලියන්න කියලානේ. අවිනිශ්චිත කතාව ලියන්න බෑ. හරිනම් මේක අවිනිශ්චිතයි. ඇත්තටම මේ කියන කාරණාවත් එක්ක අපිට පූර්ණ තනි අදහසකට එන්න අමාරුයි ඍජු අදහසකට. නමුත් මේකෙදි අපිට ලියන්න වෙන්නේ අසත්‍යයි කියලා විතරයි. සත්‍යව අසත්‍යනේ මේක අසත්‍යයි. මේ කියන එක මේකේ තුල නැහැ. මේ කියන කාරණාව තුල මේ මෙහෙම එකක් නැහැ. එහෙම එකක් තියනවාද කියලා අපි දන්නේ නැහැ. ඉතින් එතෙන්දී එහෙම එකක් කියලා නැහැ. ඒක නිසා ওই ටික තමයි අපිට මූලිකව කතා කරන්න තියෙන්නේ. ලබන අඟහරුවාද දවසේ සම්බන්ධ වෙන්න අර වාක්‍ය ටියුට් එකේ ඉතුරු ටික අපි කතා කරන්නේ. එහෙනම් අද දිනේට අපි පන්ති සමාප්ත කරමු. ඔබට මොන හරි ගැටලු තියෙනවද මේ සම්බන්ධයෙන් අද කතා කරපු ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන්? නැහැ. හොඳයි එහෙනම් අපි අද දවසට පන්ති සමාප්ත කරමු. සියලු දෙනාටම සුබ රාත්‍රියක්. අයබෝවන්.